සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ පොසොන් මස අව දසවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ ජූලි මාස 3 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යොදවන ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 48 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 47 පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් සිත් 89 පිළිබඳවත්, චෛතසික කාණ්ඩයට අයත් සිත් 52, චෛතසික 52 පිළිබඳවත්, රූප කාණ්ඩයට අයත් රූප 28 පිළිබඳව වගේම සංග්‍රහ කාණ්ඩයට අයත් සියලුම සංග්‍රහ කාණ්ඩයන් පිළිබඳවත් ඉගෙනගෙන හමාර කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුනේ ඊටාම වටිනා කියන පාඩමක්. ඒ තමයි චිත්ත වීති කාණ්ඩය. මොකද බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීමට, වටහා ගැනීමට අපහසු, පොතක් කියවලා තනියෙන් තේරුම් ගැනීමට අපහසු, ඒ වගේම මේ අභිධර්මයේ පිළිබඳව මන අවබෝධයක් ලබා ගැනීමට අත්‍යන්තයෙන්ම දැනගෙන සිටිය යුතු පාඩමක්. ඉතින් මේ පාඩම ඒ මූලික හඳුන්වා දීම මීට දෙසතියකට මත්තෙන් සිද්ධ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව මේ පාඩමේ පළමු ප්‍රවේශය නැත්නම් පළමු පැහැදිලි කිරීම පසුගිය සතියේ සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ චිත්ත වීති කාණ්ඩය යටතේ ඊ타ත්ම වටිනා පාඩමකට යොමු වෙන්නට අතිමහන්තාරම්මන චිත්ත චක්කුද්්වාරික චිත්ත වීති පිළිබඳව ඉගෙන කියා ගන්නට. ඉතින් මේ පාඩම මං හිතන්නේ මෙතෙක් කාලයක් තිස්සේ ඔබ ඉගෙන කියාගත් ආකාරයට වඩා හාත්පසින්ම වෙනස්ව ඊටාම මනවින් ඔබට අවබෝධ කර ගැනීමට වටහා ගැනීමට හැකි ආකාරයෙන් පැහැදිලි කර දීමටයි අද දවසේ අපේ බලාපොරොත්තුව. ඉතින් අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදර්ශනාභිධාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ පරම ගම්බීර වූ අභිධර්මාර්ථය අපට වටහා ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙමින්, විස්තර කර දෙමින්, විවරණය කර දෙමින් මේ උතුම් ධර්මය අපේ ජීවිතවල සැනසීම උදෙසාම අපේ ජීවිතවලට සහසම්බන්ධ කරවීමේලා අප්‍රමේය උත්සාහයකින් යුක්තව කැපවන්නා වූ අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ඒ වගේම මේ උතුම් වැඩසටහනට සහසම්බන්ධ වීමට බොහෝමත්ම ඕනෑකමකින් කාලාන්තරයක් තිස්සේම අඛණ්ඩව අවිච්ඡින්නව සහසම්බන්ධ වෙමින් ඒ වගේම පෞරාණික තේරවාදයේ YouTube channel එක ඔස්සේ මේ පාඩම් නැවත නැවත බලමින් අධ්‍යයනය කරමින් මානසිකාර්ය කරමින් මේ ධර්මය ජීවිතවලට ගලපා ගැනීමට මහත් වෙහෙසක් ගන්නා වූ සාංශාරික හුරුවකින්ම මේ ධර්ම මාර්ගයට යොමු වුණා වූ සත්පුරුෂ ඔබ සෑම සිළු දෙනාවත් බොහෝමත්ම ඕනෑකමින් ගෞරවයෙන් යුක්තව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. සියලු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කිරීමටත් ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කර ගැනීමටත් සියලු දෙනාම මාත් සමගම එක්ව ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං සාදෝකාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 48 වැනි පාඩම තුලින් මේ ලෞතර බුදුරජාණන් වහන්සේ අප වෙත අනුකම්පාවෙන් දේශනා කළ මේ පරම ගම්බීර ශ්‍රී සද්ධර්මය අභිධර්ම දේශනාව ඉගෙන කියා ගැනීමට මහත් ඕනෑකමකින් විශාල පිරිසක් ලෝකේ රටවල් ගණනාවක සිට සහ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන්
මීළඟ අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණු පාඩමත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක සියලු දෙනාම වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි මුලින්ම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපිට අද තියෙන්නේ මේ චක්ෂුද්්වාරික අතිමහන්තාරම්මන වීතිය කියන මේ පාඩම ඉගෙන ගන්න. ඉතින් හොඳයි මුලින්ම කියන්නකෝ පාඩම. අවසරයි ස්වාමීනි. චතුර්ථ පරිච්ඡේදය 4 වන පාඩම චක්ෂුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඉපිද එක් චිත්තක්ෂණයක් ගත වූ රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටුණහොත් එකිනෙහිම එය හෘද වස්තුවේ පවත්නා භවාංග චිත්තෙහිද ගැටේ. එයින් භවාංග චිත්තයේ යම් කිසි අමුත්තක් ඇතිවේ. එය සෙලවීමක් වැනිය. එබැවින් එයට භවාංගය සෙලවීමයයි කියනු ලැබේ. ඒ භවාංග චිත්තය නිරුද්ධ වීමෙන් පසු එයට අනතුරුව ඇතිවන භවාංග චිත්තයද රූපාරම්මණයාගේ ගැටීම ලබමින් සෙලවෙන්නා වූ ආකාරයෙන්ම ඉපිද නිරුද්ධ වේ. ඉන්පසු භවාංග සිත් ඇතිවීම නැවතී ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පංචද්වාරා වජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව ඒ රූපය දක්නා චක්ෂු විඥාණය ඉපද නිරුද්ධ වේ. අනතුරුව ඒ රූපාරම්මණය පිළිගන්නා සම්පටිච්ඡන චිත්තයද රූපාරම්මණයේ සැටි විමසන සම්තිරණ චිත්තයද රූපාරම්මණයේ සැටි විනිශ්චය කරන්නා වූ ව්‍යවස්ථාපන චිත්තයද පිළිවෙලින් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව ඒ රූපාරම්මණය ව්‍යවස්ථාපන චිත්තයෙන් විනිශ්චය කරගත් පරිදි අරමුණු කරමින් 29 කාම ජවනයන් අතරින් යම් කිසි එක් සිතක් පිළිවෙලින් සත්වරක් ජවන කෘත්‍යයෙන් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව 11 තදාලම්බන චිත්තයන් අතුරින් යම් කිසි එක් සිතක් ජවන චිත්තයෙන් ගත් පරිදිම ඒ රූපාරම්මණය අරමුණු කරමින් දෙවරක් ඉපිද නිරුද්ධ වේ. දෙවන තදාරම්මන චිත්තය නිරුද්ධ වන කල්හි චක්ෂු ප්‍රසාදයේ ගැටුණු රූපාරම්මණයද චිත්තක්ෂණ 17 වූ ආයුෂ ගෙවී යාමෙන් නිරුද්ධ වේ. ඉන්පසු සිරිත් පරිදි නැවත භවාංග සිත් ඇතිවන්නට පටන් ගනී. පංචද්වාරා වජ්ජන චිත්තයෙහි පටන් දෙවන තදාරම්මන චිත්තය දක්වා පිළිවෙලින් චක්ෂු ප්‍රසාදයේ ගැටුණු රූපය අරමුණු කොට උපන්නා වූ සිද්ධා 4 චක්ෂුද්්වාරික අතිමහන්තාරම්මන වීතියය. පංචද්වාර වීති හා වර්තමාන රූපයන් අරමුණු කොට උපදනා මනෝද්වාර වීතීන්ද දැක්වීමේදී ඒ රූපයන් උපන් තැන පටන් ඇති වූ සිත් පිළිවෙල දැක්විය යුතුය. කියන ලද අතිමහන්තාරම්මන වීතිය ඇතිවන්නේ ඉපිද එක් චිත්තක්ෂණ කාලයක් ඉක්ම ගිය රූපය ප්‍රසාදයේ ගැටීමෙනි. රූපාරම්මණය ඉපිද ප්‍රසාදයේ ගැටීමට මත්තෙන් ඉක්ුත් වූ සුළු කාලයේදී මේ වීතිය ඇති වූ පුජ්‍යලයාගේ సంతානයෙහි භවාංග චිත්තයක් ඇතිවිය. එහෙත් එහි කියන ලද රූපාරම්මණය නොගැටින රූපාරම්මණයේ ගැටීම නොලබා ඉක්ම ගිය ඒ භවාංග චිත්තය අතීත භවාංගය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.
රූපාරම්මණය ගැටීම නිසා සෙලවෙන්නාක් මෙන් ඇති වූ භවාංග චිත්තය භවාංග චලන යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එයට අනතුරුව රූපාරම්මණයාගේ ගැටීම ලබමින් උපදනා භවාංග චිත්තයන් භවාංග පරම්පරාව සිඳී යන බැවින් ඒ සිතට භවංගොප්පච්ඡේදයයි නම් කර තිබේ. ඒවාද සමග වීතිය කිය යුත්තේ මෙසේය. ඔබට වීතිය ඉගෙනීම පහසු වන පිණිස මෙය කටපාඩම් කරගන්න. අතීත භවාංගය, භවාංග චලනය, භවංගොප්පච්ඡේදය, පංචද්වාරා වජ්ජනය, චක්ෂු විඤ්ඤාණය, සම්පටිච්ඡනය, සම්තීරණය, වොත්තපනය, ජවන සතය, තදාරම්මන දෙකය යන මේ සිත් පිළිවෙල චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මන වීති නම් වේ. හොඳයි. දැන් චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය. දැන් අපි චිත්ත වීති එකින් එක ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනි මේ චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපි අර පෙර දවසේදී ඉගෙනගත්තු චිත්ත වීති කියන කොටස නැවතත් බලලා අපි මේ අද කරන්න යන්නේ මේ චිත්ත වීති අතර කුමන තැනක තියෙන චිත්ත වීතියද කියන එක අපි මුලින් පැහැදිලි කරගන්න ඕනි. අපි රූප සටහනත් නැවත බලලාම මේක පැහැදිලි කරගමු. එතකොට පිරිසට මතකයි චිත්ත වීති මූලිකව දෙකට බෙදෙනවා. පංචද්වාර වීති, මනෝද්වාර වීති කියලා. ඊට පස්සේ පංචද්වාර වීති, චක්කුද්වාර වීති, සෝතද්වාර වීති, ගාහනද්වාර වීති, ජීවහාද්වාර වීති, කායද්වාර වීති කියලා කොටස් පහයි. එතකොට චක්ෂුද්වාර වීති 15ක් තියෙනවා, සෝතද්වාර වීති 15ක් තියෙනවා, ගාහනද්වාර වීති 15ක් තියෙනවා, ජීවහාද්වාර වීති 15ක් තියෙනවා, කායද්වාර වීති 15ක් තියෙනවා. එතකොට පංචද්වාර වීති මුළු ගණන 75යි. එතකොට අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ මේ චක්ෂුද්වාර වීති 15 යටතේ තියෙන චිත්ත වීතියක්. අපි බලමු එකත්. එතකොට චක්ෂුද්වාර වීති. එතන බලන්න චක්ෂුද්වාර වීති 15 අතිමහන්තාරම්මන වීතිය, මහන්තාරම්මන වීති 2, මහන්තාරම්මන වීති 2, පරිත්තාරම්මන වීති 6, අතිපරිත්තාරම්මන වීති 6. එතකොට ඔය විදිහට තමයි චක්ෂුද්වාර වීති 15ක් වෙන්නේ. එතකොට මේ 15 අතරින් අපිට මුලින්ම අද ඉගෙන ගන්න තියෙන්නේ අතිමහන්තාරම්මන වීතිය. එතකොට මුල්ම චිත්ත වීතිය. එතකොට මේ අතිමහන්තාරම්මන වීතිය කියලා කියන්නේ පිරිසට මතක ඇති අර අතිමහන්තාරම්මනේ අරමුණු කරගෙන මේ පහළ වෙන චිත්ත වීතිය. අතිමහන්තාරම්මනේ අරමුණු කරගෙන පහළ වෙන චිත්ත වීතිය තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් ඒ ආරම්මනේ පහළ වෙලා, රූපාරම්මනේ පහළ වෙලා එක චිත්තක්ෂණයක කාලයක් ආයුෂ ගෙවිලා දෙවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරයේ ගැටෙන අරමුණ ගණමින් පහළ වෙන චිත්ත වීතිය තමයි මේ අතිමහන්තාරම්මන චක්ෂුද්වාරික චිත්ත වීතිය කියලා කියන්නේ. එතකොට චක්ෂුද්වාරේ හැපෙනවා. රූපාරම්මනේ හැපෙන්නේ ඉපදිලා එක චිත්තක්ෂණයක ආයුෂයක් ගෙවිලා. ඒකට අපි ඒකට කිව්වා අතිමහන්තාරම්මනේ කියලා. මෙන්න මේ අතිමහන්තාරම්මනේ නිසා හට ගන්නා චිත්ත වීතියට අපි කියනවා චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය කියලා. මේ චක්ෂුද්වාරයට අයිති චිත්ත වීතියක් මේ පළවෙනි චිත්ත වීතිය. හොඳයි. මෙතනදී පැහැදිලි කරනවා ඉපිද එක් චිත්තක්ෂණයක් ගතෝ රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටුණහොත්
එකිනෙහි මෙය හෘදේ වස්තුවේ පවත්නා භවාංග චිත්තෙහිද ගැටේ. බලන්න මෙතන මේ කියන කාරණාව. රූපාරම්මණයේ පහළ වෙලා එක චිත්තක්ෂණයක කාලයක් අවශ්‍ය ගෙවිලා ඊළඟ චිත්තක්ෂණ අවස්ථාවේදී මේ චක්සු ප්‍රසාදේ හැපෙනකොට ඒ අවස්ථාවේදීම හෘදේ වස්තුවේ පහළ වෙන මේ භවාංග සිතෙත් මේ අරමුණ හැපෙනවා කියනවා. එතකොට භවාංග සිතේ හැපෙනවා. එයින් භවාංග චිත්තේ යම්කිසි අමුත්තක් සිදුවේ. මෙන්න මේ නිසා ඒ හදවතේ පහළ වෙන නැත්නම් හෘදේ වස්තු රූපය අසුරු කරගෙන පහළ වෙන භවාංග සිතේ යම්කිසි අමුත්තක් සිද්ධ වෙනවා. භවාංග සිත කියලා අපි මෙතන කියන්නේ මනෝද්වාරයනේ. මනෝද්වාරය. එතකොට බලන්න මේ කියන කාරණාව සමහරලාට අපිට හිතාගන්නත් බැරි දෙයක්. අපි කවදාවත් හිතපු නැති දෙයක් මේ. ద్వාර දෙකක එකවර ආරම්භණය ගැටෙනවා. මුලින්ම චක්ෂු ප්‍රසාදේ මේ රූපාරම්භණී අති මහන්තාරම්භණී ගැටෙනකොට ඒත් එක්කම මනෝද්වාරෙත් හැපෙනවා. මනෝද්වාරය කියලා කියන්නේ මෙතන මේ හෘදේ වස්තු රූපේ පහළ වෙන භවාංග සිත. එතකොට අපේ මේ ශරීර අවයව එකින් එකට සම්බන්ධතාවයක් තියෙනවා. මේ නහර ආදියෙන් මේ ශරීර අවයව එකින් එකට සම්බන්ධයි. එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන මේ වස්තු රූප එකින් එකට සම්බන්ධයි. මේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි රූපාරම්මණය චක්කු ප්‍රසාදේ හැපෙනකොට ඒ සමගම ඒ අරමුණ මනෝද්වාරෙත් හැපෙනවා. ඒක අපි උපමාවකින් කියනවා නම් සාමාන්‍ය මුහුණු දෙකක් තියෙන බෙරයක්. දෙමුහුණු බෙරයක්. ගැන හිතලා බලන්නකෝ. මේ බෙරේ එක පැත්තක ඒ මුහුණේ මැස්සෙක් වහලා ඉන්නවා. එතකොට කවුරු හරි ඇවිල්ලා මේ බෙරේ අනිත් පැත්තට තට්ටු කරනවා. තට්ටු කරනකොට මැස්ස ඉගිලෙනවා. ඒකට හේතුව මොකක්ද? එහා පැත්තට තට්ටු කරනකොට ඒ කම්පනය මෙහා පැත්තටත් දැනෙනවා. එකම වෙලාවෙ දැනෙනවා. ඒ නිසා තමයි මැස්ස ඉගිලෙන්නේ. එතකොට මෙන්න මේ වගේ තමයි මේ රූපාරම්මණය මේ ద్వාර දෙකේම එකවර හැපීම. චක්ෂුද්්වාරේ හැපෙනවත් එක්කම මේ මනෝද්වාරේ භවාංග සිතෙත් හැපෙනවා. තවත් අපි ක්‍රමයකින් කියනවා නම් මේකින් වඩාත් පැහැදිලි වෙයි. දැන් ඔය සූර්යාලෝකයේ හොඳට තියෙන අවස්ථාවකදී කුරුල්ලෙක් පියාඹාගෙන ඇවිල්ලා ගහක අත්තක වහනවා. එතකොට ඒ ගහේ අත්ත මේ කුරුල්ලා අල්ල ගන්නවත් එක්කම ඊට පස්සේ මොකද වෙන්නේ? ගහේ අත්ත අල්ලගෙන කුරුල්ලා නවතිනවත් එක්කම කුරුල්ලාගේ ඡායාවත් පොළවේ නවතිනවා, පිහිටනවා. කුරුල්ලා අත්තේ පිහිටීමත් එක්කම කුරුල්ලාගේ ඡායාවත් පොළවේ පිහිටනවා. මේ දෙක එකවරම වෙනවා. පෙරපසු නොවි සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට චක්ෂුද්්වාරේ රූපාරම්මණී හැපෙනකොට ඒත් එක්කම මනෝද්වාරෙත් මේ රූපාරම්මණී හැපෙනවා. මනෝද්වාරෙත් මේ රූපාරම්මණී හැපෙනවා. තම භවාංග සිතෙත් මේ රූපාරම්මණී හැපෙනවා. එතකොට මේ හැපීම නිසා අර භවාංග සිතේ යම්කිසි අමුත්තක් සිද්ධ වෙනවා. ඒක හරියට සෙලවීමක් වගේ.
ඒ භවාංග සිතේ සැලවීමක් වගේ. ඒ නිසා එකට කියනවා භවාංගයේ සැලවීම කියලා. භවාංගයේ සැලවීම කියලා කියනවා. එතකොට ඒ භවාංග සිත නිරුද්ධ වුණාට පස්සේ අර අපි කියවනේ චක්සුද්්වාරේ රූපාරම්මණය හැපෙනකොට මේත් එක්කම මනෝද්්වාරෙත් හැපෙනවා. භවාංග සිතෙත් හැපෙනවා. ඒකට මේ අවස්ථාවේ භවාංග සිතේ යම්කිසි අමුත්තක් සිද්ධ වෙනවා. ඒක භවාංග සිත සෙලවීම හා සමානයි. සිතක් දැන් සාමාන්‍ය සිතක් මේ සෙලවෙන්නේ නැහෙනි වස්තුවක් නෙවෙයිනේ සිත. නමුත් මෙතන නිකන් මේ අවස්ථාවේ නිකන් මේ සිතේ සෙලවීමක් වගේ දෙයක්. ඉතින් ඒ නිසා එකට කියනවා භවාංග චලනය කියලා. අන්න ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට පහළ වෙන සිතත් භවාංග සිතක්. ඒ සිතෙත් අර රූපාරම්මනේ හැපෙමින් තමයි ඒ සිතත් පහළ වෙන්නේ. ඒ සිතෙත් රූපාරම්මනේ හැපෙනවා. එතකොට ඒ සිතෙත් ඒ රූපාරම්මනේ හැපෙමින් පහළ වෙලා ඒ සිතත් නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ භවාංග පහළ වීම එතනින් නවතිනවා. తాවකාලිකව. භවාංග පහළ වීම නවතිනවා. එතකොට මේ දෙවෙනි භවාංග සිතෙන් භවාංග පරම්පරාව පහළ වීම නවතිනවා. අපි කියනවා භවාංග උපච්ඡේදය සිද්ධ වෙනවා කියලා. භවාංග සිඳෙනවා. භවාංග සිඳෙනවා. ඊට පස්සේ දැන් ඒ සිතත් අර රූපාරම්මනේ හැපෙමින් සෙලවෙන ආකාරයෙන්ම පහළ වෙලා තමයි නිරුද්ධ වෙන්නේ. එතකොට ඒ නිරුද්ධ වුණාට පස්සේ භවාංග පහළ වීම නවතිනවා. ඊළඟට ගැටුණු රූපාරම්මනේ මෙනෙහි කරන පංචද්වාරාවජ්ජන චිත්තේ. අර ద్వාරේ හැපුණු රූපාරම්මනේ මෙනෙහි කරන පංචද්වාරාවජ්ජන සිත පහළ වෙනවා. ඒ සිත පහළ වෙනවා. මෙතනදී ඒ ගැටුණු රූපාරම්මනේ මෙනෙහි කරනවා කියලා කියන්නේ පරීක්ෂා කරනවා වගේ. මේ ద్వාර නැත්තම් මොකද්ද කිමේ තන්ති කියන්නේ මොකක්ද මේ ගැටුනේ කියලා පරීක්ෂා කරනවා වගේ තමයි සිත පහළ වෙන්නේ. ඒතර ద్వාර පහෙන් කොයි ద్వාරෙද හැපුණේ? කොහෙන්ද මේ සෙලවීම ආවේ? කොහෙද මේක හැපුණේ? කියලා පරීක්ෂා කරන ආකාරයෙන් විමසන ආකාරයෙන් ඒ සිත පහළ වෙලා නිරුද්ධ වෙනවා. අන්න ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒ චක්ෂුද්්වාරේ හැපුණු රූපාරම්මනේ දකිමින් චක්කු විඥාන සිත පහළ වෙනවා. එතකොට ඒ සිත පහළ වෙන්නේ චක්ෂු ප්‍රසාදේ නැත්නම් චක්ෂුද්්වාරේ. ඒත් අපි මුලින් කතා කරපු අර සෙලවෙන ආකාරයෙන් පහළ වුණු භවාංග සිතත් ඊට පස්සේ භවාංග පරම්පරාව අවසන් වීම සඳහා පහළ වුණු භවාංග සිතත් මේ පංචද්වාරා වජ්ජන සිතත් කියන මේ සිත් තුනම පහළ වුණේ මේ හෘදේ වස්තු ඇසුරු කරගෙන. ඊට පස්සේ මේ සිත නිරුද්ධ වුණාට පස්සේ චක්ෂු විඥාන සිත රූපාරම්මනේ දකිමින් පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ අන්නේ රූපාරම්මනේ පිළිගනිමින් පහළ වෙනවා සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත පහළ වෙනවා. දැන් Taman දන්නවා සම්පටිච්ඡන කෘත්‍ය කරන සිත් මොනවද කියලා. එතකොට ඒ සම්පටිච්ඡන සිත් දෙකෙන් එකක් මෙතනදී පහළ වෙනවා. ඒ අරමුණ චක්කු විඥාණයෙන් දැකපු මේ අරමුණ නිකන් හරියට අර මනෝද්වාරයට පිළිගන්නවා වගේ. චක්කු විඥාණයෙන් දැකපු ඒ රූපාරම්මණයට ගිලිහෙන්න දෙන්නේ නැතුව පිළිගන්නවා වගේ ඒ ස්වરૂපයෙන් සම්පටිච්ඡන සිත පහළ වෙනවා. ඒ රූපාරම්මණය ගනිමි. ඊට පස්සේ සිත නිරුද්ධ වුණාට පස්සේ සම්තීරණ සිත. සම්තීර්ණ සිත් තුනක් තියෙනවානේ. මේ සුදුසු පරිදි මේ තුනෙන් එකක්. අන්න අර සම්පටිච්ඡනෙන් පිළිගත් රූපාරම්මනේ විමසමින්, එහි තතු විමසමින්, එහි ආකාරයේ විමසමින්
පරීක්ෂා කරමින් සංකීර්ණ සිතක් පහළ වෙනවා. එතකොට මොකක්ද මේ පරීක්ෂා කරන්නේ කියන එක මම පසුව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ සංකීර්ණ සිත නිරුද්ධ වුණාට පස්සේ අන්න අර සංකීර්ණ සිතින් දැන් ඒ අරමුණ පරීක්ෂා කරානේ විමසුවානේ. එතකොට මේ විමසපු ආකාරයෙන් එය නිශ්චය කරමින් ඒ විනිශ්චය කරමින් එය තහවුරු කරමින් වොත්තපන සිත පහළ වෙනවා. වොත්තපන සිත පහළ වෙනවා. අපි දන්නවා මොකද්ද වොත්තපන සිත කියලා කියන්නේ මේ අවස්ථාවේදී මනෝද්වාරවජ්ජන සිත. එතකොට මනෝද්වාරවජ්ජන සිතින් අර අරමුණ නිශ්චය කරලා විනිශ්චය කරලා මේක මේකයි මෙබඳු එකක් කියලා විනිශ්චය කරලා නිරුද්ධ වුණාට පස්සේ අර අපි ඉගෙන ගත්තනි කාම ජවන් 29ක් මෙන්න මේ 29න් එකක් අර රූපාරම්මනේ ගනිමින් රූපාරම්මනේ රසයේ විඳිමින් රස විඳීම් වශයෙන් ඒ ගනිමින් ජවන කෘත්‍යයෙන් පහළ වෙනවා. මේ කාම ජවන් 29න් එකක් සුදුසු පරිදි 7 වාරයක් පහළ වෙනවා. වාර 7ක් පහළ වෙනවා. ඒ වාර 7 පහළ වුණාට පස්සේ අන්න අර ජවණයෙන් ගත්තු අරමුණම අරගෙන අර රූපාරම්මණයම අරගෙන මේ තදාරම්මන සිත් 11න් එක සිතක් තදාරම්මන කෘත්‍ය සිද්ධ කරන සිත් 11න් එක සිතක් දෙවාරයක් පහළ වෙනවා. වාර දෙකක් පහළ වෙනවා. එතනදී තදාරම්මන සිතින් කරන්නේ අර ජවණයෙන් ගත්තු අරමුණම ගනිමින් පහළ වීම පමණයි. වෙන කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ තදාරම්මන සිත් දෙක නිරුද්ධ වීමත් එක්කම දැන් දෙවෙනි තදාරම්මනේ නිරුද්ධ වීමත් එක්කම අර රූපාරම්මනීය ආයශයත් ඉවර වෙනවා. රූපාරම්මනේ දැන් අපි මේ වර්තමාන රූපාරම්මණයක්නේ චක්ෂුද්්වාරය හැපෙන්නේ. එතකොට ඒ රූපාරම්මනීය ආයශ චිත්තක්ෂණ 17ක ආයශයක් තියෙනවා. මේ දෙවෙනි තදාරම්මනේ නිරුද්ධ වෙනවත් එක්කම අර රූපාරම්මනී ආයශයත් අවසන් වෙනවා. ඊට පස්සේ ඒ චිත්ත වීති අවසන්. ඊළඟට නැවත ආයත් භවාංග සිත් පහළ වෙනවා. නැවතත් භවාංග සිත් පහළ වෙනවා. එතකොට දැන් මේ සිත් අතරින් චක්කු විඤ්ඤාණ සිත තමයි චක්සුද්්වාරේ නැත්නම් චක්ෂු ප්‍රසාදේ පහළ වුනේ. අනිත් සිත් ඔක්කොම පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන තමයි පහළ වෙන්නේ. හෘදේ වස්තු රූපය අසුරු කරගෙනයි අනිත් සිත් පහළ වෙන්නේ. එතකොට දැන් මේ සිත් අතරින් මේ පංචද්වාරා වජ්ජනී සිත් කියන සිතේ පටන් දෙවන තදාරම්මනේ දක්වා තියෙන මේ සිත් 14න් තමයි අර රූපාරම්මනේ අරමුණු කරන්නේ. රූපාරම්මනේ අරමුණු කරගමින් පහළ වෙන්නේ පංචද්වාරා වජ්ජනී පටන් දෙවන තදාරම්මනේ දක්වා තියෙන සිත් 14 පමණයි. එතකොට අපි කියවනේ වීති සිත් කියලා කියන්නේ ඒ අරමුණ ගනිමින් පහළ වෙන සිත් වලට. වීති සිත් කියලා කියන්නේ. එතකොට මෙතන වීති සිත් වශයෙන් තියෙන්නේ මෙන්න මේ 14. මේ වර්තමාන රූපාරම්මනේ ගනිමින් පහළ වුණේ මේ සිත් 14. ඒතර භවාංගාදී සිත් ඒ රූපාරම්මනේ ගනිමින් නෙවෙයි පහළ වුණේ. ඒ නිසා මෙන්න මේ පංචද්වාරා වජ්ජන සිතේ පටන් දෙවන තදාරම්මනේ දක්වා තියෙන මේ සිත් 14ට කියනවා චක්සුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීති කියලා. චක්සුද්්වාරික අතිමහන්තාරම්මන වීතිය කියලා මේ සිත් 14ට කියනවා. ඒක හොඳට මතකයේ තියාගන්න ඕනේ. ඊට පස්සේ
දැන් මේ සිත් 14 චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය. එතකොට නමුත් දැන් අපි සාමාන්‍ය චිත්ත වීතියක් පිරිපුන්ව දැනගන්නවා නම් චිත්ත වීතියක් අපි හාත්පසින් සම්පූර්ණව දැනගන්නට නම් මේ ඒ රූපාරම්මනේ ඉපදුණු තැන් පටන් පහළ වන සිතුත් දැනගන්න ඕනේ. ඒ සිතුත් සම්බන්ධ කරලා තමයි චිත්ත වීතිය ඉගෙන ගන්න ඕනේ. එතකොට පංචද්වාර වීති වර්තමාන රූපයන් අරමුණු කොට උපදනා මනෝද්වාර වීතීන්ද දැක්වීමේදී ඒ රූපයන් උපන් තැන පටන් ඇති වූ සිත් පිළිවෙල දැක්විය යුතුයි කියලා කියනවා. එතකොට මේ චිත්ත වීති අපි දක්වනකොට ඒ කියන්නේ ඔය පංචද්වාර වීති වේවා එහෙම නැත්නම් මනෝද්වාර වීති තියෙනවා. මේ වර්තමාන අරමුණු කරගෙන පහළ වෙන වීති. අන්න ඒවා දක්වනකොට අපි ඒ අරමුණ උපන් තැන් පටන් අරමුණ පහළ වුණු තැන් පටන් පහළ වුණු සිත් පිළිවෙලින් දක්වන්න ඕනේ. එතකොට තමයි මේ චිත්ත වීතිය පිරිපුන් වෙන්නේ. ඉතින් ඒ සිතුත් එක්කම චිත්ත වීතිය ඉදිරියේදී දක්වනවා. එතකොට දැන් අපි දන්නවා රූපාරම්මණයේ වර්තමාන රූපාරම්මණයේ අවශ්‍ය චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තියෙනවා. එතකොට මේ රූපාරම්මණයේ පහළ වෙන මුලින්ම පහළ වෙන ඒ චිත්තක්ෂණයේදී රූපාරම්මණයේ ප්‍රසාදේ හැපෙන්නේ නැහැ. මුල් චිත්තක්ෂණ අවස්ථාවේ රූපාරම්මණයේ මුල්ම චිත්තක්ෂණ අවස්ථාවේදී ඒ රූපාරම්මණයේ ద్వාරේ හැපෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ රූපාරම්මණයේ මුල් චිත්තක්ෂණයේ ආයශ තියෙන අවස්ථාවේදී මේ අපේ సంతානි පහළ වෙන්නේ භවාංග සිත්. ඒ වෙලාවේදී පහළ වෙන්නේ භවාංග සිත්. එතකොට මේ අවස්ථාවේදී භවාංග සිතක් තමයි సంతානි තියෙන්නේ. රූපාරම්මණයේ ద్వාරේ නොගැටෙමින් පවතින මුල් අවස්ථාවේදී මුල් චිත්තක්ෂණයේ ආයශ පවතින අවස්ථාවේදී సంతානි පවතින්නේ භවාංග සිතක්. හැබැයි භවාංග සිත අර රූපාරම්මණයේ හැපීම නොලබාම නිරුද්ධ වෙනවා. එතකොට අන්නේ සිතට ඒ කියන්නේ රූපාරම්මණයේ ගැටීම නොලබාම නිරුද්ධ වුණු සිතට ඒ භවාංග සිතට අපි කියනවා අතීත භවාංගය කියලා. අතීත භවාංගය කියලා කියනවා. ඒක හොඳට මතක තියාගන්න. රූපාරම්මණයේ ගැටීම නොලබා නිරුද්ධ වුණු සිත අතීත භවාංග සිත කියලා අපි කියනවා. ඒකට ඒක භවාංග සිතක් අපි කිව්වේ මූල චිත්තය කියලා සත්‍යයකගේ. ඒක භවාංග සිතක්. හැබැයි රූපාරම්මණයේ ඉපදුණු අවස්ථාවේදී අපේ సంతානි තිබුණු සිත ඒක. රූපාරම්මණයේ ගැටීම නොලබාම නිරුද්ධ වුණු සිත. ඒ නිසා අපි ඒකට කියනවා අතීත භවාංගය කියලා. අතීත භවාංගය. එතකොට ඒ අතීත භවාංගයට කලින් තව භවාංග සිත් පහළ වෙනවා. හැබැයි ඒවට අපි අතීත භවාංගය කියලා කියන්නේ. ඒවට කියන්නේ භවාංග කියලා. භවාංග සිත්. රූපාරම්මණය පහළ වෙන මොහොතේදී సంతානෙ තිබුණු සිතට තමයි අපි අතීත භවාංගය කියලා කියන්නේ. ඒකේ රූපාරම්මණය ගැටීම නොලබාම නිරුද්ධ වුණා. හැබැයි රූපාරම්මණය පහළ වුණු වෙලාවේදී సంతානෙ තිබුණු සිත. එතකොට ඊළඟට චක්ෂුද්්වාරයේ රූපාරම්මණය හැපෙනවා. කියන්නේ දෙවෙනි චිත්තක්ෂණයේ අවශ්‍ය පවතින අවස්ථාවේදී චක්ෂුද්්වාරයේ මේ අරමුණ හැපෙනවා. එතකොට ඒ හැපෙන අවස්ථාවේදී මේ භවාංග සිතෙත් ඒ අරමුණ හැපෙනවා. එතකොට අන්න භවාංගේ අමුත්තක් සිද්ධ වෙනවා. ඒක හරියට සැලවීමක් වගේ. භවාංගේ සැලවීමක් වගේ. එතකොට අන්න ඒ සිතට අපි කියනවා කියන්නේ ඒ සිත නිකන් සැලවෙන ආකාරයෙන් පහළ වුණු ඒ සිතට අපි කියනවා භවාංග චලනය කියලා. රූපාරම්මණයේ ගැටීම ලැබමින්
සෙලවෙන ආකාරයෙන් පහළ වුණු සිත නිසා ඒකට අපි කියනවා භවාංග චලනී කියලා. එතකොට ඒ සිතත් භවාංග සිතක්ම තමයි. භවාංග සිතක්මයි. නමුත් රූපාරම්මණයේ ගැටීම ලැබුණා. රූපාරම්මණය හැපුණා. ඒ නිසා සෙලවෙන ආකාරයෙන් පහළ වුණු නිසා ඒ භවාංග සිතට අපි කියනවා භවාංග චලනී කියලා. එතකොට චලනය කියන්නේ සෙලවීම කියන එකනේ. නිකන් අර සෙලවෙන භවාංගයේ වගේ අර්ථයක් තියෙනවා. ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ තව සිතක් පහළ වෙනවා. ඒ සිතෙත් අර ඒකත් භවාංග සිතක්ම තමයි. එතකොට ඒ සිතෙත් අර රූපාරම්මනේ හැපීම මේ රූපාරම්මනේ හැපෙනවා. එතකොට ඒ සිතත් සෙලවෙන ආකාරයෙන් පහළ වෙලා මේ භවාංග පරම්පරාවේ මේ සංසිඳවලා නැත්නම් භවාංග පරම්පරාවේ පහළවීම නැවැත්වීම වශයෙන් තමයි ඒ සිත නිරුද්ධ වෙන්නේ. එතකොට ඒ රූපාරම්මනේ ගැටීම ලැබෙමින් සෙලවෙන ආකාරයෙන් පහළ වෙලා ඒ සිත නිරුද්ධ වෙනවා. ඒ නිරෝධයත් එක්කම භවාංග පරම්පරාවේ తాවකාලිකව නිරෝධේ නැත්නම් මේ උපච්ඡේදේ භවාංග පරම්පරාවේ පහළවීම නවතිනවා. ඒතර භවාංග පරම්පරාවේ පහළවීම නැවැත්වීම වශයෙන් පහළ වුණු ඒ භවාංග සිතට නැත්නම් භවාංග පරම්පරාවේ උපච්ඡේදයේ සිදු කරමින් පහළ වුණු ඒ සිතට අපි කියනවා භවාංග උපච්ඡේදය කියලා. භවාංග උපච්ඡේදය. එතකොට ඒකත් භවාංග සිතක්මයි. භවාංග පරම්පරාව අවසන් කිරීම වශයෙන් තමයි ඒ සිත පහළ වෙන්නේ. රූපාරම්මණී ගැටීම ලැබමින් සෙලවෙන ආකාරයෙන්ම පහළ වෙනවා. ඒ සිතෙන් භවාංග පරම්පරාව අවසන් වෙනවා. භවාංග පරම්පරාව උපච්ඡේද කිරීම වශයෙන් නැවැත්වීම වශයෙන් පහළ වුණු ඒ සිතට අපි කියනවා භවාංග උපච්ඡේදය කියලා. අන්න ඊට පස්සේ තමයි ඒ ద్వාරයේ හැපුණු රූපාරම්මණී අරමුණු කරමින් මොකක්ද මේක කොහෙද මේක හැපුණේ කියලා විමසීම වශයෙන් පරීක්ෂා කිරීම වශයෙන් අර පංචද්වාරා වජ්ජන සිත පහළ වෙන්නේ. පංචද්වාරා වජ්ජන සිත පහළ වෙන්නේ. එතකොට මේ බලන්න පංචද්වාරා වජ්ජන සිත දක්වා අර රූපේ උපන් තැන පටන් සිත් තුනක් අපි කතා කරා. රූපේ ඉපදෙන මොහොතේ තිබුණ එකට අපි කිව්වා භව අතීත භවාංගය කියලා. ඊට පස්සේ රූපේ හැපීම රූපේ හැපෙමින් සෙලවෙන ආකාරයෙන් පහළ වුණු සිතට අපි කිව්වා භවාංග චලනී කියලා. ඊට පස්සේ රූපේ ගැටීම ලැබෙමින් සෙලවෙන ආකාරයෙන් පහළ වෙලා භවාංග සංතතිය අවසන් කරපු සිතට අපි කිව්වා භවාංග උපච්ඡේදය කියලා. මෙන්න මේ සිත් තුනත් එක්ක අපි මේ චිත්ත වීතිය කියන්න ඕනේ. එතකොට තමයි රූපාරම්මණී පහළ වීමේ පටන් උපන් තැන පටන් අපි චිත්ත වීතිය මේ ප්‍රකාශ කරා වෙන්නේ. ඉගෙන ගත්තා වෙන්නේ. එතකොට තමයි සම්පූර්ණ වෙන්නේ චිත්ත වීතිය. නමුත් මේ ඒවා අපි ඒ සිත් තුන වීති සිත් හැටියට සලකන්නේ නැහැ. වර්තමාන රූපාරම්මණී අරමුණු කරගෙන නෙවෙයි පහළ වෙන්නේ. නමුත් රූපාරම්මණී උපන් තැන පටන් පහළ වුණු සිත්. ඒකට අපි ඒවට කියන්නේ වීති මුක්ත සිත් කියලා. නමුත් රූපාරම්මණී උපන් තැන පටන් පහළ වුණු සිත් ටික පිළිවෙලින් දක්වන්න ඕන නිසා අපි මේ සිත් තුනත් අරගෙන තමයි චිත්ත වීතිය දක්වන්නේ. බලන්න මේ සිත් තුනත් එක්ක අපි චිත්ත වීතිය කියනකොට අතීත භවාංගේ නැත්නම් භවාංග චලනී භවාංග උපච්ඡේදේ ඊළඟට පංචද්වාරා වජ්ජනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්තීරණේ ඊට පස්සේ වොත්තපනේ ජවන් සතය සත තදාරම්මන දෙක මෙන්න මේ පිළිවෙලට තමයි අපි කියන්නේ. එතකොට මෙන්න මේ පිළිවෙලින් තියෙන මේ සිත් ටිකට අපි කියනවා චක්ෂුද්්වාරික අතිමහන්තාරම්මන වීතිය කියලා. චක්ෂුද්්වාරික අතිමහන්තාරම්මන වීතිය. එතකොට මේ අතීත භවාංගයට කලින් පහළ වෙන භවාංග සිත් තියෙනවා. ඒවට අපි කියන්නේ භවාංග සිත් කියලාමයි.
ඊළඟට මේ තදාරම්මන දෙකට පස්සෙත් ආයි භවාංග සිත් පහළ වෙනවා. ඒ සිත් වලටත් අපි කියන්නේ භවාංග සිත් කියලාමයි. එතකොට මේ අතීත භවාංගයට කලින් පහළ වෙන දෙවෙනි තදාරම්මණයට පසුව පහළ වෙන සිත් වලට අපි භවාංග චලන ආදී නම් යොදන්නේ නැහැ. ඒවට භවාංග කියලාමයි කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් චිත්ත වීතියක් සටහන් කරනකොට අපිට අවශ්‍ය නම් මේ භවාංග දෙක තුනක් යොදලා මේ සටහන් කරන්නත් පුළුවන්. නමුත් අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රූපේ උපන් තැන පටන් පහළ වුණු සිත් පිළිවෙලින් දක්වනකොට චිත්ත වීතිය සම්පූර්ණයි. හොඳයි. එතකොට දැන් හොඳට මතකයේ තියාගන්න මේ කාරණා මොකක්ද? අපි මුලින් පාඩමකදී පැහැදිලි කරා සාමාන්‍ය චිත්ත වීතියක් පහළ වෙනකොට ඒ චිත්ත වීතියේ සිත් වලින් අරමුණු කරන්නේ නැත්නම් ඒ සිත් වලට අරමුණු වෙන්නේ දැන් අපි ගමුක පංචද්වාරික චිත්ත වීතිය අතර චක්කුද්වාරික චිත්ත වීතිය කියලා. මෙන්න මේ චිත්ත වීතියේ සිත් වලට අරමුණු වෙන්නේ වර්තමාන රූපාරම්මණය. ඒ වර්තමාන රූපාරම්මණයත් කියනකොට යම් වස්තුවක තියෙන එක සමාන ආයශයකින් යුක්ත වර්ණ රූප තමයි අරමුණු වෙන්නේ. එක සමාන ආයශයකින් යුක්ත. දැන් අපි ගහක් ගත්තොත් ගහේ තියෙනවා විවිධ ආයශයෙන් යුක්ත මේ රූප කලාප. සමහර රූප කලාපවල ආයශ චිත්තක්ෂණ 4ක් ගත වෙලා. සමහර ඒවල 5ක ආයශයක් ගෙවිලා. සමහර ඒවල 6ක ආයශයක් ගෙවිලා. එතකොට සාමාන්‍යයෙන් මේ චිත්ත වීතියේ සිත් වලට අරමුණු වෙන ඒ සිත් වලින් ගන්න අරමුණේ අනිවාර්යයෙන්ම එක හා සමාන ආයශයකින් යුතු රූප තමයි තියෙන්නේ. නැත්නම් අපි වර්ණ රූපය ගන්නකො එක හා සමාන ආයශයකින් යුතු වර්ණ රූප සමුදායක් තමයි එකක් විදිහට අරමුණු කරන්නේ. එතකොට ඒ වෙලාවේදී ගහේ තව ආයශයෙන් කියන්නේ සමහරලාවට ඊට වඩා වැඩි ආයශයක් තියෙන රූප කලාප තියෙනවා. ඊට වඩා අඩු ආයශයක් තියෙන රූප කලාප තියෙනවා. මේ විදිහට එක එක ආයශයෙන් යුක්ත රූප කලාප තියෙනවා. ඒතර මේ කාරණාව හොඳින් මතකයේ තියාගන්න. එතකොට දැන් අපි අතිමහන්තාරම්මන මේ චක්සුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් ගත්තොත් ඒකෙදි පහළ වෙලා එක චිත්තක්ෂණයක ආයශයක් ගෙවිලා ඊළඟ චිත්තක්ෂණේ ආයශයේ පවතින අවස්ථාවේදී ద్వාරය හැපෙන්නේ. අන්න ඒ වෙලාවේදී රූපාරම්මණය තමයි ద్వාරය හැපෙන්නේ. ඒ රූපාරම්මණය කියනකොට එක වර්ණ රූපයක් නෙවෙයි. එක හා සමාන ආයශයෙන් යුතු වර්ණ රූප සමුදායක්. එක හා සමාන ආයශයෙන් යුක්ත වර්ණ රූප සමුදායක් තමයි අර චක්සුද්වාරයට අරමුණු වෙන්නේ. ඊට පස්සේ මතකයේ තියාගන්න දෙවෙනි තදාරම්මණයත් එක්කම අර රූපේ ආයශ ගෙවෙනවා. රූපේ ආයශ ගෙවෙනවා. ඊට පස්සේ භවාංග චලන අවස්ථාවේදී තමයි ඒ අරමුණ ద్వාරයේ හැපෙන්න පටන් ගන්න. ඒ වගේම තමයි භවාංග සිත් සම්පූර්ණයෙන්ම පහළ වෙන්නේ මේ හෘදේ වස්තු රූපේ අසුරු කරගෙන. සාමාන්‍යයෙන් අපි මේ පංච වෝකාර භවය ගත්තාම ඊළඟට අපි ගත්තොත් චක්කු විඥාන සිත චක්ෂුද්්වාරේ පහළ වෙන්නේ. ඊළඟට චිත්ත වීතිය කියපු ඊතුරු සිත් සියල්ලමත් පහළ වෙන්නේ මේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන. එතකොට මේ කාරණාවත් සිතේ තබාගෙන මේක මතකයේ තියාගෙන අපි මේ චක්සුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය රූපරාම කීපයක් ඔස්සේ පැහැදිලි කර ගනිමු. එතකොට ඔය කියපු කාරණාවත් මතකයේ තියාගෙන මේ ටික බලන්න ඕනි තමයි. එතකොට මේ ඉදිරියේ පේන
ඉදිරියේ ගහක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන භවාංග සිත් පහළ වෙනවා. මේ ගහේ මේ පාට වෙනස් කරලා අපි දක්වන්නේ අර එකම ආශයෙන් යුක්ත ඒ රූපාරම්මනේ පහළ වීම. හොඳයි. දැන් Tamanට මේක බැලුවට පස්සේ යම් පැහැදිලිතාවයක් ඇති වෙන්න ඇති මේ චිත්ත වීතිය සම්බන්ධයෙන්. දැන් මේ රූපරාම වල Taman දැක්ක මුලින්ම කෙනෙක් ඉන්නවා. ඉතින් හදවත එතන පෙන්නලා තියෙනවා. එතකොට ඉස්සරහා තියෙනවා ගහක්. හැබැයි මුල් අවස්ථාවේදී ගහේ පැහැ වෙනස්. නේද? නිකන් අලු පාටකට වගේ හුරු පැහැයක් නේ තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මේ තනත්තාගේ මේ හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන දැන් අර හදවත පෙන්නලා අපි ඒකේ නිරූපණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හෘදේ වස්තු රූපේ. එතකොට මේ හෘදේ වස්තු රූපේ භවාංග නමින් සිත් කීපයක් පහළ වෙනවා. ඊට පස්සේ සිත් තුනක් පහළ වුණාට පස්සේ අපි සිත් තුනයි දක්වලා තියෙන ඊට වඩා දක්වන්නත් පුළුවන් වුණා. නමුත් සිත් තුනක්. ඊට පස්සේ අතීත භවාංග කියන සිත පහළ වෙනවා. ඒකත් මේ හදවතේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ මේ පහළ වෙනකොටම අතීත භවාංගේ පහළ වීමත් එක්කම බලන්න ගහේ පැහැ වෙනස් වෙනවා. ඒ ගහේ පැහැ වෙනස් වීමෙන් අපි එතන මේ නිරූපණය කරන්න බලාපොරොත්තු වෙන්නේ එකම ආවිෂයක රූප කලාප සමුදායක් අර ගහේ පහළ වෙනවා අලුතෙන්. ඒකට කියන්නේ අලුත් රූපයක් පහළ වීම. එතකොට ඒකේ ඒ ගහේ තව ආවිෂයෙන් එක එක ප්‍රමාණයේ ආවිෂ තියෙන රූප කලාප තියෙනවා. නමුත් අපිට ඔක්කොම මේක දක්වන්න බෑ. ඒ නිසා අපි ගහ කොළ පාටට කොළ පාටින් ඒ වෙලාවේදී දැක්වේ එකම ආයශයෙන් යුතු රූප කලාප පෙන්වන්න සමුදායක් ඒ වෙලාවේ පහළ වුණා. නැත්නම් අලුත් රූප කොටසක් පහළ වෙනවා. එකම ආයශයෙන් යුතු අලුත් රූප කලාප ගණනාවක් පහළ වෙනවා. එතකොට මේ පහළ වීමත් අතීත භවාංගයේ පහළ වීමත් දෙක එකටමයි වෙන්නේ. එතකොට ඒ අලුතෙන් අලුත් රූප කලාප පහළ වෙනකොටම පහළ වෙනේ චිත්තක්ෂණේ කාලේ මුල්ම චිත්තක්ෂණ අවස්ථාව සංතානි අතීත භවාංගයේ පහළ වෙන අවස්ථාව. ඒත් මේ වෙලාවේදී ඒ රූපාරම්මණය මේ ద్వාරේ හැපෙන්නේ නැහැ. චක්සුද්්වාරේ හැපෙන්නේ නැහැ. ඊළඟට බලන්න ඊළඟ සිත පහළ වෙනවා මොකද්ද? භවාංග චලනී.
භවාංග චලනයේ පහළ වෙන අවස්ථාවේදී අර ඇහි නිකන් අර ඇදවුණු ඊතලයක් වගේ අපි දක්වලා තියෙනවා. නිකන් අර හැපෙන දෙයක් හැපීමක් මේ දක්වන්න නිකන් සංඥාවක් සලකුණක් වගේ. එතකොට ඒ අවස්ථාවේදී තමයි රූපාරම්මනේ මේ චක්ෂුද්්වාරේ හැපෙන්න පටන් ගන්න. ඒක බලන්න මේ භවාංග චලනය කියන සිත පහළ වීමත් එක්කම ඒ පහළ වෙනවත් එක්කම තමයි ඒ සලකුණත් අපි ඒ ඇහි දක්වලා තියෙන්නේ. එතකොට රූපාරම්මණය දැන් පහළ වෙලා චිත්තක්ෂණයක ආයශයක් ගෙවිලා. ඊට පස්සේ දැන් ඔන්න ඔය අවස්ථාවේදී තමයි චක්ෂු ප්‍රසාදේ රූපාරම්මණය හැපීමත් එක්කම අර මනෝද්වාරේ නැත්නම් හදවතේ පහළ වෙන භවාංග සිතෙත් ඒ අරමුණ හැපෙන්නේ. ඊළඟට නැවත සිතක් පහළ වෙනවා භවාංග උපච්ඡේද කියලා. ඒ සිත නිරුද්ධ වෙනකොට තව සිතක් පහළ වෙනවා භවාංග උපච්ඡේද කියලා. එතකොට ඒ සිත පහළ වෙනකොටත් අර ගහේ පාට ඒ විදිහමයි. එතකොට දැන් පහළ වෙලා ඒ රූප පහළ වෙලා චිත්තක්ෂණ 3ක ආයශයක් දැන් ගෙවිලා. මේ භවාංග උපච්ඡේද සිත නිරුද්ධ වෙනකොට. එතකොට මේ භවාංග උපච්ඡේද කියන සිත භවාංග පරම්පරාවේ මේ මොහොතේ අවසාන සිත. භවාංග පරම්පරාව අවසන් කරමින් පහළ වෙනවා. ඊළඟට බලන්න පංචද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. අන්නර රූපාරම්මණය අරමුණු කරමින් පංචද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. ඒ සිතත් පහළ වෙන්නේ බලන්න හදවතේ. ඊළඟට අර රූපාරම්මණය දකිමින් ඒකයි නිකන් අර එලියක් විහිදුවල වගේ එතන අපි පෙන්නලා තියෙන්නේ රූපාරම්මණය දැකීම. රූපාරම්මණය දකිමින් පහළ වෙනවා චක්කු විඥාන සිත. ඒ සිත පහළ වෙන්නේ චක්කු ප්‍රසාදේ. චක්සු ප්‍රසාදේ පහළ වෙන්නේ. එතකොට නිකන් අර ආලෝකයක් වගේ ඉදිරියට පෙන්නලා තියෙන්නේ චක්සු ප්‍රසාද මේ චක්කු විඥානේ නෙවෙයි. ඒක අර දකින ආකාරයයි අපි නිරූපණය කරලා තියෙන්නේ. චක්කු විඥානේ පහළ වෙන්නේ චක්සු ප්‍රසාදේ. ඊට පස්සේ සම්පටිච්ඡන සිතේ අරමුණ පිළිගනිමින් අන්න හදවතේ පහළ වෙනවා. ඊළඟට සම්තීර්ණ සිත පහළ වෙනවා. ඊළඟට වොත්තපන සිතත් පහළ වෙනවා. ඊළඟට ජවන් සිත් 7ක් පිළිවෙලින් පහළ වෙනවා. එකක් පහළලා නිරුද්ධ වුණාම ඊළඟ එක. එක පහළලා නිරුද්ධ වුණාම ඊළඟ එක. මේ විදිහට 7ක් පහළ වෙනවා. ඊළඟට මේ 7න් පස්සේ තදාරම්මන සිත් 2ක්. තදාරම්මන සිත් 11ක් තියෙනවනේ. 11න් එකක් මේ දෙවාරයක් එකක් පහළලා නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ එක. ඒ විදිහට දෙවාරයක් පහළ වෙලා නිරුද්ධ වෙනවා. බලන්න මේ දෙවන තදාරම්මනේ නිරුද්ධ වීමත් එක්කම අර ගහේ පාටත් වෙනස් වෙනවා. එතනින් අදහස් කරන්නේ මේ අර අතීත භවාංගයත් එක්ක පහළ වුණු ඒ රූපය දෙවෙනි තදාරම්මණයත් එක්කම නිරුද්ධ වෙනවා. අන්න ඊට පස්සේ නැවත ආය පහළ වෙන්නේ භවාංග සිත්. ඊළඟ නැවත චිත්ත වීතියක් ඇති වෙනකන් ආය පහළ වෙන්නේ භවාංග සිත්. එතකොට හොඳයි. දැන් ඒ කාරණාව පැහැදිලි කරගත්තනේ. දැන් Tamanට ඒ කරුණු කාරණාවත් හිතේ තබාගෙනම නැවත අපිට බලන්න පුළුවන් මේ රූප රාමු පෙළ.
හොඳයි. එතකොට පිරිසට මේ චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය ගැන පැහැදිලි දැනුමක් ඇති වුණා කියලා අපි හිතනවා. තමන්ට පුළුවන් නැවත නැවත බලලා හරියටම තේරුම් ගන්න. මොකද්ද මේ චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියලා කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක තමන්ට හොඳට මේ රූප රාමු පෙළ බලලා පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ පාඩම වීති සටහන් කියන පාඩම. ඒ පාඩමත් කියවන්න. අවසරයි ස්වාමීනි. ඔව් කියන්න. පස්වන පාඩම වීති සටහන්. චිත්ත වීති ලෙහෙසියෙන් සිතට ගත හැකි වීමට වීති සටහන් ප්‍රයෝජනය. වීති සටහන් කිරීමේදී සිතෙහි උත්පාද ස්ථಿತಿ භංග යන ෂණ තුන දැක්වීමට බිංදු තුනක් යොදති. ඒ බිංදු වලට උඩින් හෝ යටින් එක් අකුරකින් සිත්වල නම් සටහන් කරති. සිත් හැඳින්වීමට යොදන අකුරු මෙසේය. අතීත භවාංග ති, භවාංග චලන න, භවාංගු පච්ඡේද ද, පංචද්වාරා වජ්ජන ප, චක්කු විඤ්ඤාණ ච, සම්පටිච්ඡන සං, සම්තීරණ න, වොත්තපන වෝ, ජවන ය, තදාරම්මන ත. චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීති සටහන. ති න ද ප ච සං න වෝ j j j j j j j ත ත භ. මේ යටින් 17 දක්වා අංක යොදා ඇත්තේ රූපයාගේ ආයුෂය වන චිත්තක්ෂණ 17 දැක්වීමටය. මේ සටහනෙහි 1 2 3 යන අංක ඇති සිත් තුනම භවාංග සිත්ය. ඒවායින් ප්‍රසාදෙහි ගැටුණු රූප අරමුණු නොකරනු ලැබේ. සෑම තන්හි භවාංග චිත්තයන්ගේ අරමුණ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එකක්ය. පළවන අංකයට උඩින් දැක්වෙන භවාංග චිත්තය ප්‍රසාදෙහි ගැටෙන රූපය උපදනා අවස්ථාවේදී වීතිය ඇතිවන පුජ්‍යලයාගේ సంతානයෙහි ඇති වූ සිත දැක්වීමටය. ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්ම ගිය රූපාරම්මණය ප්‍රසාදයෙහි ගැටුනේ භවාංග චලනයාගේ උත්පාදක්ෂණයේදීය. ඒ රූපය අරමුණු කොට පළමුවෙන් ඇතිවන චිත්තය පංචද්වාරා වජ්ජනයය. පංචද්වාරා වජ්ජනයේ පටන් දෙවන තදාරම්මණය දක්වා ඇති සිත් 14 ප්‍රසාදයේ ගැටුණු රූපය අරමුණු කොට උපදනා සිත්ය. හොඳයි වීති සටහන්. ඒත් බලන්නකෝ මෙතන පැහැදිලි කරනවා චිත්ත වීති ලේසියෙන් සිතට ගත හැකි වීමට වීති සටහන් ප්‍රයෝජනීය. මේ චිත්ත වීති බොහොම ලේසියෙන් හිතට ගන්න නැත්නම් හොඳින් දැනගන්න මේ වීති සටහන් බොහොම ප්‍රයෝජනවත්. නැත්නම් චිත්ත වීති අපි රූප සටහන්. එතකොට ඒ චිත්ත වීති අපි සටහන් කරනකොට චිත්ත වීති අපි අඳිනකොට අපි එක එක සිතක් දක්වන්න ඕනේ නේද? එක එක සිතක් දක්වන්න ඕනේ. එතකොට ඒ සිත් දක්වනකොට අපි සම්පූර්ණ මේ සිතේ නම ලියන්නේ නැහැ. එහෙම ලියමින් අපි චිත්ත වීති දක්වන්න ගියොත් අඳින්න ගියොත් ඒක අමාරුයි. එතකොට අපි මේ සිත්වල නම් නැත්නම් සිත් වෙනුවෙන් අපි ඒ නමේ තියෙන එක අකුරක් අරගෙන තමයි ඒ චිත්ත වීති සටහන් කරන්නේ. ඒ වගේම තමයි ඒ එක එක චිත්තක්ෂණයක්
යටතේ අපි ඒ චිත්තක්ෂණයේ කුඩා ක්ෂණ 3 දක්වන්න බිංදු 3ක් යොදනවා. බිංදු 3ක් යොදනවා. එතකොට මේ බිංදු 3ට උඩින් හෝ යටින් හෝ ඒ සිත දක්වන සිත නියෝජනය කරන අකුර අපිට ලියන්න පුළුවන්. එක අකුරකින් සිත්වල නම් සටහන් කරති කියන්නේ ඒකයි. එතකොට මේ සිත් හඳුන්වන්න යොදන අකුරු බලන්න අතීත භවාංගයේ ති භවාංග චලනේ න භවාංග උපච්ඡේදයේ ද මෙන්න මේ අකුරු වලින් තමයි හඳුන්වලා තියෙන්නේ. අතීත භවාංගයේ ති කියන අකුරේ ඊළඟට භවාංග චලනේ න කියන අකුරේ භවාංග උපච්ඡේදයේ ද කියන අකුරේ ඊට පස්සේ පංචද්වාරා වජ්ජනී ප කියන අකුරෙන් හඳුන්වන්නේ. චක්කු විඥානේ ච කියන අකුරෙන් සම්පටිච්ඡනේ සං කියන එකයි. සම්තීරණේ න මෝදජ නයන්නේ. වත්තපනේ වෝ කියන අකුරෙන්. ජවනේ ජ කියන අකුරෙන් තදාරම්මනේ ත කියන අකුරෙන්. එතකොට මෙතන භවාංග කියන එක දක්වලා නැහැ. භවාංග සිත බ කියන අකුරෙන් දක්වනවා. හොඳයි අපි ඒකත් රූප සටහනක් ඔස්සේ බලමු. බලන්න සිත හැදින්වීමට යොදන අකුරු. ඉස්සෙල්ලාම අපි භවාංග සිත. භවාංග සිතට බ කියන අකුර. මේ අකුර යොදලා තියෙන්නේ ඒ සිතේ මුල් අකුර අරගෙන. බලන්න රතු පාටින් අපි ලකුණු කරලා තියෙන්නේ. ඒ අකුර අරගෙන තමයි බ කියලා ඒ සිත මේ හඳුන්වලා තියෙන්නේ. ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ අතීත භවාංග කියන සිත මේ නම් කරලා තියෙන්නේ ති කියන අකුරෙන්. එතකොට අතීත කියන වචනේ තියෙනවනේ ති කියලා. අන්න ඒක අරගෙන තමයි අතීත භවාංගයේ ති කියලා නම් කරලා තියෙන්නේ. මේ අකුරෙන් හඳුන්වලා තියෙන්නේ. ඊළඟට භවාංග චලනයේ හඳුන්වන්නේ න කියන අකුරෙන්. භවාංග චලන කියන වචනේ බලන්න පගට න තියෙනවා. රතු පාටින් ලකුණු කරලා අන්නේ න අරගෙන භවාංග චලනයේ න කියන අකුරෙන් හඳුන්වනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේදේ භවාංග උපච්ඡේද කියන සිත ද කියන අකුරෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ඒකට භවාංග උපච්ඡේද කියන එකේ අගට තියෙනවා ද අකුර. ඒ අකුර අරගෙන භවාංග උපච්ඡේද සිත ද කියන අකුරෙන් දක්වලා තියෙනවා. හඳුන්වලා තියෙනවා. ඊළඟට පංචද්වාරා වජ්ජන සිත. ඒ සිතේ මුල්ම අකුර ප නිසා ඒක ඒ සිත ප කියන අකුරෙන් පෙන්නලා තියෙනවා. හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ චක්කු විඥාන සිත. චක්කු විඥාන සිත ච කියන අකුරෙන් හඳුන්වන්නේ. එතකොට දැන් අපි මෙතන ඉදිරියේදී අපිට සෝත විඥාන, ගාහන විඥාන ආදී සිතුත් එනවා. ඒ වලදීත් එහෙමම තමයි සෝත විඥාන සිත සෝ කියන අකුරේ. ගාහන විඥාන සිත ගහ කියන අකුරේ. ජීවහා විඥාන සිත ජි කියන අකුරේ. කාය විඥාන සිත කා කියන අකුරෙන් ඒ සිත්වල මුල් අකුර අරගෙන තමයි ඒ සිත් හඳුන්වන්නේ. අපිට මේ මෙතනදී චක්ෂුද්වාරික චිත්ත වීතිය නිසා අපි මේ විදිහට පැහැදිලි කරගමු. ඊට පස්සේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත හඳුන්වන්නේ සං කියන මෙන්න මේ සලකුණේ මේ අකුරේ. සම් කියලා මුලින් තිබුණාට හඳුන්වනකොට ඒක යොදන්නේ සයන්න බිඳුව. ඒක මතකයේ තියාගන්න සයන්න බිඳුව આવොත් ඒක ඒයින් අදහස් කරන්නේ සම්පටිච්ඡන සිත. ඊට පස්සේ සම්තීරණේ. සම්තීරණ කියන එක ඒ සිත හඳුන්වන්නේ න කියන අකුරෙන්. මූර්ධජ න අකුරෙන්. එතකොට බලන්න අර උඩ තියෙන තවත් නයන්නක්. දන්තජ නකාරේ. ඒ න යොදන්නේ අපි භවාංග චලනයේට. මූර්ධජ නයන් යොදන්නේ සම්තීර්ණ සිත හඳුන්වන්නේ. ඊට පස්සේ වොත්තපන. වොත්තපන සිත හඳුන්වන්නේ වෝ කියන අකුරෙන්. ඊළඟට ජවන. ජවන හඳුන්වන්නේ ජ කියන අකුරෙන්. ඒ නමේ මුල් අකුර. ඊළඟට තදාරම්මන. තදාරම්මන සිත හඳුන්වන්නේ ත කියන අකුරෙන්. ඒත් ඒ නමේ මුලට තියෙන අකුර. එතකොට මතක තියාගන්න බ කියලා යෙදුවොත් ඒ භවාංග සිත.
තී කියලා යෙදුනොත් අතීත භවාංගේ. න කියලා යෙදුනොත් භවාංග චලනයේ. ද කියලා යෙදුනොත් භවාංග උපච්ඡේදේ. ප කියලා යෙදුනොත් පංචද්වාරා වජ්ජනි. ච කියලා යෙදුනොත් චක්කු විඥාන සිත. සං කියලා යෙදුනොත් සම්පටිච්ඡන සිත. න කියලා මූර්ධජන යෙදුනොත් සම්පීර්ණ සිත. වෝ කියලා යෙදුනොත් වොත්තපන සිත. ජ කියලා යෙදුනොත් ජවන්. ත කියලා යෙදුනොත් තදාරම්මන. මෙන්න මේ සලකුණු හොඳින් මතකයේ තියාගන්න ඕනේ. මොකද ඉදිරියට දිගටම අපිට මේවා එනවා. හොඳයි. ඊට පස්සේ චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය. අපි බලමු පොතේ එක ලකුණු කරලා තියෙනවා. බලන්නකො එකේ ඉඳලා 17 දක්වා අංක යොදලා තියෙනවා. එතනදී අපිට මේ රූප සටහන බලන්න පුළුවන්. මේ යටින් 17 දක්වා අංක යොදා ඇත්තේ රූපයාගේ ආයුෂය වෙන චිත්තක්ෂණ 14 දැක්වීමට කියලා පොතේ දක්වලා තියෙනවා. එකේ ඉඳලා 17 වෙනකන් අංක දාලා තියෙන්නේ රූපයාගේ මේ ආයුෂය වෙන චිත්තක්ෂණ 14 දැක්වීමට. චිත්තක්ෂණ 17 දක්වන්න. ඉතින් බලන්නකො මුලින්ම තියෙනවා තී. ඔන්න මේ වීති සටහන් නැත්නම් වීති අඳින විදිහ. වීති සටහන් කරන ආකාරය. මුලින්ම අපි චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතියේ සටහන බලන්න තී. ඒ කියන්නේ අතීත භවාංගේ. ඊළඟට ඒකේ යටින් තියෙනවා බිංදු 3ක්. එතනින් අදහස් කරන්නේ ඒ සිතේ කුඩාශන 3. එක කියලා දාලා තියෙන්නේ ඒ රූපාරම්මනේ පළවෙනි චිත්තක්ෂණයේ ආයුෂ. ඊළඟට න කියලා ඊළඟ අකුර. ඒකෙන් අදහස් කරන්නේ භවාංග චලනය. එතකොට ඒක 2. ඊළඟට ද කියලා අදහස් කරන්නේ භවාංග උපච්ඡේදේ. ඊළඟට ප කියලා අදහස් කරන්නේ පංචද්වාරා වජ්ජනි. ච කියලා අදහස් කරන්නේ චක්කු විඥාන සිත. ඊළඟට 6 සං කියලා අදහස් කරන්නේ සම්පටිච්ඡනි. මූර්තජන 7. ඒ කියන්නේ සම්පීර්ණේ. ඊළඟට වෝ කියලා අදහස් කරන්නේ වොත්තපනේ. ජ කියලා තියෙන්නේ ජවනි. පළවෙනි ජවනි. ඊළඟට දෙවෙනි ජවනි ජ. ඊළඟට 11 වෙනි අංකේ උඩින් තියෙන ජ කියන්නේ තුන්වෙනි ජවනි. ඊළඟට 4 වෙනි ජවනි. ඊළඟ ජයන්නේ 5 වෙනි ජවනි. ඊළඟ ජයන්නේ 6 වෙනි ජවනි. ඊළඟ ජයන්නේ 7 වෙනි ජවනියයි නිරූපණය කරන්නේ. ඊට පස්සේ ත පළවෙනි එකෙන් පළවෙනි තදාරම්මනි. ඊළඟට දෙවෙනි ත දෙවෙනි තදාරම්මනි. එතකොට මේකෙන් පසු අපිට බ දාලා භවාංග දක්වන්න පුළුවන්. ඊට පස්සේ තී කියලා අර මුලින්ම තියෙන අතීත භවාංගයට කලිනුත් අපිට භවාංග දක්වන්න පුළුවන්. නමුත් අපිට 1 2 3 ආදී මේ අංක දාන්න බෑ ඒවට. මොකද මේ අංක වලින් පෙන්වන්නේ රූපාරම්මනේ ආයුෂ. චිත්තක්ෂණ 17 ආයුෂ. ඒතර චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන වීතිය ඔන්න ඔය විදිහට තමයි අපි අඳින්නේ. වීති සටහන ඔය ක්‍රමයට තියෙන්න ඕනේ. එතකොට මේක හොඳින් බලන්න පිරිස තමන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට තී කියලා කියන්නේ අතීත භවාංග අවස්ථාව. එතකොට එතන යටින් 1 දාලා තියෙන්නේ දැන් මේ රූපාරම්මනේ චිත්තක්ෂණයක පළවෙනි චිත්තක්ෂණේ කාලේ. න කියන එකට යටින් 2 දාලා තියෙන්නේ දැන් භවාංග චලන කියන අවස්ථාව වෙනකොට රූපාරම්මනේ ආයුෂයේ තියෙන දෙවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී. ද කියන්නේ භවාංග උපච්ඡේදය. ඒ අවස්ථාවේදී යට තියෙන 3 කියන්නේ රූපාරම්මනේ ආයුෂ 3 වෙනි චිත්තක්ෂණේ පවතින අවස්ථාව. ඊළඟට ওই විදිහටම දිගට ඇවිල්ලා ත අවසාන ත තියෙනවා. එතකොට ඒ කියන්නේ දෙවෙනි තදාරම්මනේ. යටින් 17 දාලා තියෙනවා. ඒ රූපාරම්මනේ මේ ආයුෂ චිත්තක්ෂණ 17 පවතින අවස්ථාව. හොඳයි. ඊට පස්සේ මේ පාඩමේ දක්වනවා 1 2 3 යන අංක ඇති සිත් 3ම භවාංග සිත්තේ. අපි ඔය වීති සටහනේ 1 2 3 කියලා අංක 3ම දාපු සිත් 3 භවාංග සිත්. ඒ 3ම භවාංග සිත්. එතකොට
ඒ වායින් ප්‍රසාදයේ ගැටුණු රූප අරමුණු නොකරනු ලැබේ. හොඳට මතක තියාගන්න මේ භවාංග සිත් වලින් ප්‍රසාදයේ ගැටුණු රූපේ අරමුණු කරන්නේ නැහැ. ඒ රූපේ ගනිමින් ඒවා පහළ වෙන්නේ නැහැ. ඒවල අරමුණ වෙන එකක්. වල අරමුණ වෙන එකක්. අරමුණ ඒ සෑම තන්හි භවාංග චිත්තයන්ගේ අරමුණ කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත යන තුනෙන් එකක්. එතකොට අපි මුලින් පැහැදිලි කරලා දුන්නා මේ භවාංග සිත්වල අරමුණ පෙර ජීවිතේ මේ මරණාසන්න සිත්වලට අරමුණු වුණු එක්ක කර්මයේ එහෙම නැත්නම් කර්ම නිමිත්ත එහෙම නැත්නම් ගති නිමිත්ත කියන මේ තුනෙන් එකක්. තමයි මේ භවාංග සිත්වල අරමුණ. මේ ජීවිතයේ අරමුණක් නෙවෙයි ඒ සිත්වල තියෙන්නේ පෙර ජීවිතයේ ගත් අරමුණක්. හොඳයි එතකොට පළවෙනි අංකයට උඩින් දැක්වෙන භවාංග චිත්තේ ප්‍රසාදයේ ගැටෙන රූපය උපදින අවස්ථාවේදී වීතිය ඇතිවන පුජ්‍යලයාගේ సంతානයේ ඇති වූ සිත දැක්වීමේ. ඒකට පළවෙනි අංකයෙන් අපි දැක්වේ අතීත භවාංගේ. අතීත භවාංගේ දැක්වේ ඒ රූපාරම්මනේ හැපෙන සිතක් හැටියට දක්වන්න නෙවෙයි රූපාරම්මනේ පහළ වෙන වෙලාවේදී సంతානයේ තිබුණු හිත දක්වන්න. ඊට පස්සේ දෙවෙනි අංකයෙන් භවාංග චලනය දැක්වුවා රූපාරම්මනේ ගැටීම ලැබෙමින් රූපාරම්මනේ දකින්නේ නැහැ. ඒ ගැටීම ලැබෙමින් සැලෙන ආකාරයෙන් පහළ වුණු සිත දක්වන්න. ඊළඟට තුන්වෙනි අංකයෙන් දැක්වුවා භවාංග උපච්ඡේදේ. ඒ දැක්වේ රූපාරම්මනේ ගැටීම ලැබෙමින්ම රූපාරම්මනේ නොදක සැලෙන ආකාරයෙන් භවාංග සංතති අවසන් කරමින් පහළ වෙන සිත දක්වන්න. එතකොට ඊට පස්සේ තමයි රූපාරම්මණය අරමුණු කරමින් පහළ වෙන සිත් පහළ වීම පටන් ගන්න. පළවෙනි එක තමයි පංචද්වාර වජ්ජනී. පංචද්වාර වජ්ජනී අරමුණ අර ගැටුණු රූපාරම්මණය. ඒ සිතෙන් හොඳින් ඒක දකින්නේ නැහැ. ඒ අරමුණ හරියට දකින්නේ නැහැ. නමුත් ඒ අරමුණ මොකක්ද මේ කියලා සොයමින් තමයි ඒ සිත පහළ වෙන්නේ. රූපාරම්මණය තමයි අරමුණු කරන්නේ. එතන ඉඳලා තදාරම්ම දෙවෙනි තදාරම්මණය දක්වා පහළ වෙන සිත්වල අරමුණ වෙන්නේ අන්නර චක්කු විඥානී දකින රූපාරම්මණය. චක්කු විඥානී දකින රූපාරම්මණය ඊළඟට අර සිතෙන් අර සිත්වලිනුත් දකිනවා. ඒ සිත්වල අරමුණ එක. අරමුණ දැන් අපි හිතින් ওই රූප දකින්නේ. හිතින් රූප දකිනවා. ඇහෙන් දැකපු රූපේ පස්සේ අපි හිතින් දකිනවා. ඒ විදිහට ඒ සිත්වලට අරමුණ තමයි මේ අරමුණු වෙන්නේ. එතකොට දැන් හිතන්න තමන් ගැන. තමන් දැන් පෙර ජීවිතයේදී රුවන්වැලිසෑය ළඟට චෛත්‍ය ළඟට නිතරම යනවා. ගිහිල්ලා මල් පූජා කරනවා. මල් පූජා කරනවා. එතකොට මෙන්න මේ පින්කම තමන් බොහෝම බලවත් විදියට සිද්ධ කරා. එතකොට මේ සිද්ධ කරන අවස්ථාවේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතින් තමයි මේ පින්කම කරේ. එතකොට තමන් ඊට පස්සේ ජීවිතයේ අවසානයේදී මරණාසන්න මොහොතේදී මේ මොහොතට තමන්පත් වුණාට පස්සේ තමන්ට ඒ අවස්ථාවේදී කර්ම නිමිත්තක් සිතට නැගෙනවා. කර්ම නිමිත්තක්. මොකද්ද? රුවන්වැලිසෑය පේනවා. ඒ කුසල කර්මයට අරමුණු වුණු දේ. රුවන්වැලිසෑයනේ අරමුණ. දැන් රුවන්වැලිසෑය පේනවා තමන්ට. එතකොට තමන් ඊට පස්සේ මරණයටපත් වුණා. ඊට පස්සේ පළවෙනි ප්‍රතිසන්දි සිතේ අරමුණ මොකද්ද? රුවන්වැලිසෑය. ඒක නිරුද්ධලා ඊළඟට භවාංග සිත පහළ වෙනවා. ඒ සිතේ අරමුණ රුවන්වැලිසෑය. ඊට පස්සේ ආය තවත් භවාංග සිත් පහළ වෙනවා. ඒ සිත්වලත් අරමුණ රුවන්වැලිසෑය. ඊට පස්සේ ජීවිතේ වෙනත් අරමුණු ගන්න නැති සෑම අවස්ථාවකදීම සිත් පහළ වෙනවා භවාංග සිත්. ඒ සිත්වල අරමුණත් රුවන්වැලිසෑය. ඊට පස්සේ තමන් රූපයක් දකින අවස්ථාවක් එනවා.
රූපයක් දකින්න අවස්ථාවක්. නැත්නම් ద్వාරේ රූපාරම්මණයක් හැපෙනවා. දැන් භවාංග සිත් 15 වෙමින් පැවතියා. ඒ පවතින අවස්ථාවේදී අරමුණ මොකක්ද? ඒ සිතේ රුවන්වැලිසෑය. ඔන්න රූපාරම්මණයක් පහළ වෙලා පහළ වුණා. ඒ අවස්ථාවේදී సంతානි දැන් භවාංග සිතක් තියෙනවා. දැන් අරමුණ මොකද්ද? රුවන්වැලිසෑය සිතේ අරමුණ. ඊළඟට අන්න රූපාරම්මණය දැන් ద్వාරේ හැපෙනවා. දැන් ඒ අවස්ථාවේදී సంతානි තියෙන්නේ මොකද්ද? භවාංග චලනය. නැත්නම් භවාංග සිතම සෙලවෙන ආකාරයෙන් පහළ වෙනවා. ඒ සිතේ අරමුණක් මොකද්ද? රුවන්වැලිසෑය. ඒකත් භවාංග සිතක්. ඊළඟට පහළ වෙනවා භවාංග පරම්පරාව අවසන් කරමින් සිතක් භවාංග උපච්ඡේදේ. ඒකත් භවාංග සිතක්. ඒක අපි කියන භවාංග උපච්ඡේදේ. ඒ සිතේ අරමුණක් මොකද්ද? රුවන්වැලිසෑය. මොකද ඒකත් භවාංග සිතක්. ඊළඟට පහළ වෙනවා මේ පංචද්වාරා වජ්ජන සිත. දැන් ඒ සිතේ අරමුණ මොකද්ද? අන්නර ඉදිරියේ පහළ වුණු නැත්නම් ద్వාරයේ ගැටුණු අරමුණ. ඊළඟට පහළ වෙනවා දැන් මේ පංචද්වාරා වජ්ජන සිත කියන්නේ මොකක්ද? ක්‍රියාසිතක්. අන්න බලන්න මුලින්ම මේ චක්ෂුද්වාරික වීතියේදී මුලින්ම ඒ අරමුණ ගනිමින් පහළ වෙන්නේ ක්‍රියාසිතක්. කුසලත් නැහැ අකුසලොත් නැහැ. විපාක සිතකුත් නෙවෙයි ක්‍රියාසිතක්. ඒ කටයුත්ත කිරීම වශයෙන් පහළ වෙන සිතක්. ඒක කුසල් සිතකුත් නෙවෙයි අකුසල් සිතකුත් නෙවෙයි විපාක සිතකුත් නෙවෙයි. ඒකට නැවත විපාක හැදෙන්නේ නැහැ. අර අරමුණ ගැනීම නැමැති ක්‍රියාව සිද්ධ කරමින් පහළ වෙන සිතක් පමණයි. ඊළඟට චක්ක විඥාන සිත පහළ වෙනවා. අන්න චක්ක විඥාන සිතෙන් අර රූපාරම්මණය දකිනවා. මේ සිත චක්ක ප්‍රසාදේ පහළ වෙනවා. ඒකට ඒ සිතේ අරමුණ අර රූපාරම්මණය. මේක එතකොට මොකක්ද? විපාක සිතක්. විපාක සිතක්. මේ වෙලාවේ හොඳ රූපාරම්මණයක් නම් අරමුණු වෙන්නේ අන්නේ අවස්ථාවේදී සුඛ මේ උපේක්ඛා සහගත අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත චක්ක විඥානෙ පහළ වෙනවා. අයහපත් රූපයක් නම් අකුසල විපාක උපේක්ඛා සහගත චක්ක විඥාන සිත පහළ වෙනවා. ඒතර බලන්න මේ අවස්ථාවේදී විපාක සිතක් පහළ වෙනවා. ඒකට ඒ රූපේ අරමුණු කරමින් පහළ වෙන දෙවෙනි සිත විපාක සිතක්. ඊළඟට ඒ රූපේ පිළිගනිමින් පහළ වෙනවා නැත්නම් ඒ රූපේ අරමුණු කරමින්ම පහළ වෙනවා තව සිතක් සම්පටිච්ඡන සිත. එතකොට මේ සිතත් මොකක්ද? විපාක සිතක්. ඊළඟට සම්තිර්ණ සිත් තුනෙන් එකක් පහළ වෙනවා. ඒ සිතේ අරමුණ රූපාරම්මණය. එතකොට මේ සිතොත් සම්තිර්ණ සිතොත් විපාක සිත්. අහේතුක විපාක සිත්. ඊළඟට ඒ රූපාරම්මණේ නිශ්චය කරමින් විනිශ්චය කරමින් පහළ වෙනවා මනෝද්වාරා වජ්ජන සිත වොත්තපන කෘත්‍යය. එතකොට මේ සිත මොකක්ද? ක්‍රියාසිතක්. ක්‍රියාසිතක්. ඊට පස්සේ අර අරමුණ ගනිමින් ජවන් සිතක් 7 වාරයක් පහළ වෙනවා. කාම ජවන් 29 එකක්. එතකොට මේ සිත් 7ේම අරමුණ රූපාරම්මණය. ඊළඟට තදාරම්මන සිතක් දෙවතාවක් පහළ වෙනවා. මේ සිත් දෙකේ අරමුණක් මොකද්ද? රූපාරම්මණය. තදාරම්මන සිත් හැටියට අපි ඉගෙන ගත්තේ මොනවද? ඔක්කොම විපාක සිත්. විපාක සිත්. මහා විපාක 8යි සම්තිර්ණ 3යිනේ. තදාරම්මන විදියට පහළ වෙන්නේ. එතකොට ඒ 11න් එකක් අර රූපාරම්මණය ගනිමින් පහළ වෙනවා. අන්න බලන්න විපාක සිතක් වුණාට ඒ රූපාරම්මණය ගනිමින් පහළ වෙනවා දෙවතාවක්. ඊට පස්සේ නැවත භවාංග සිත්. අන්න එතකොට දැන් භවාංග සිත් වල අරමුණ මොකද්ද? නැවතත් රුවන්වැලිසෑය චෛත්‍යය. ඊළඟට පහළ වෙන සිතේ අරමුණ ඊළඟටත් භවාංග සිතක්. ඒකේ අරමුණ රුවන්වැලිසෑය චෛත්‍යය. භවාංග සිත් පහළ වෙන සෑම අවස්ථාවකදීම රුවන්වැලිසෑය චෛත්‍යය තමයි මේ ඒකේ අරමුණ. අපි මේ කතා කරපු කතාවට අනුව ඒක එක්කිනාට අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. දැන් ওই කාරණාව තමන්
මේ හොඳින් ධාරණය කරගත්තනේ. දැන් ඊට අනුව අපිට පුළුවන් බලන්න ඔය චක්ෂුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියේදී ඒ වර්තමාන අරමුණු කරමින් පහළ වෙන සිත් මොනවද? ඒ වගේම මේ අර අතීත ගිය ජීවිතයේ මරණාසන්න මොහොතේදී ගත්තු අරමුණු කරමින් පහළ වෙන සිත් මොනවද කියලා අරමුණුත් එක්ක නැවත අපිට බලන්න පුළුවන්. එතකොට ඒකේ බලන්න පුළුවන් තමන්ට දකුණු පසින් කොටුවක ඒ සිත පහළ වෙන වෙලාවේදී ඒ සිතේ අරමුණ දක්වලා තියෙනවා. ඒකත් තමන් හොඳින් බලන්න. එතකොට වඩාත් පැහැදිලි වෙයි. හොඳයි. බලන්න භවාංග සිත. ඔන්න රුවන්වැලි සෑයේ අරමුණ. දෙවෙනි භවාංග සිතෙත් රුවන්වැලි සෑය තමයි අරමුණ. ඊට පස්සේ ඊළඟ සිතෙත් රුවන්වැලි සෑය අරමුණ. ඔන්න දැන් ගහේ පාට වෙනස් වුණා. ඒ වෙලාවේ අතීත භවාංගේ. ඒකෙත් අරමුණ රුවන්වැලි සෑය. ඊළඟට භවාංග චලන. ඒකේ අරමුණත් රුවන්වැලි සෑය. ඊට භවාංග උපච්ඡේද. ඒකේ අරමුණත් රුවන්වැලි සෑය. අන්න පංචද්වාරා වජ්ජන. ඒකේ අරමුණ මොකද්ද? අර ගහ. චක්කු විඤ්ඤාණි. ඒකේ අරමුණත් ගහ. රූපාරම්මණය. සම්පටිච්ඡනි. ඒකේ අරමුණත් ඒ ගහ. සම්තිරණි. ඒකේ අරමුණත් ඉදිරියේ තියෙන ගහ. ඊළඟට වොත්තපනේ. ඒකේ අරමුණත් ඉදිරියේ තියෙන ගහ. පළවෙනි ජවනි අරමුණත් ඒ ගහ. දෙවෙනි ජවනි අරමුණත් ඉදිරියේ තියෙන ගහ. තුන්වෙනි ජවනි අරමුණත් ගහ. හතරවෙනි එකත් ගහ. පස්වෙනි ජවනි අරමුණත් ඒකමයි. හයවෙනි එකේ අරමුණත් ඒකමයි. හත්වෙනි ජවනි අරමුණත් ඒකමයි. ඊට පස්සේ තදාරම්මන පළවෙනි එකේ අරමුණත් ගහ. දෙවෙනි තදාරම්මන අරමුණත් ගහ. දැන් ඔන්න ඒ රූප නිරුද්ධ වුණා. දැන් භවාංගයි. ඒ භවාංගයේ අරමුණ රුවන්වැලි සෑය. ඊළඟ භවාංගයේ අරමුණත් රුවන්වැලි සෑය. ඊළඟ භවාංගයේ අරමුණත් රුවන්වැලි සෑය. ওই විදිහට භවාංග 15 වෙන තෙක්ම අරමුණ වෙන්නේ අන්න අර ප්‍රතිසන්දි සිතේ තිබ්බ අරමුණම තමයි. නැත්නම් පෙර ජීවිතේ මරණාසන්න මොහොතේදී සිත් වලට අරමුණු වෙච්ච අරමුණම තමයි. හොඳයි. එතකොට මේ කාරණා හොඳින් සිතේ තබා ගන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේදී ඒ සිත් වලින් කරන කටයුත්ත වර්තමාන රූපාරම්මණය සම්බන්ධයෙන් ඒ කරන කටයුතු මොනවද කියලා අපි හොඳින් පැහැදිලි කරලා දෙනවා. ජවනයෙන් මොනවද කරන්නේ? සම්තිර්ණයෙන් මොනවද කරන්නේ? තදාරම්මන වලින් මොනවද කරන්නේ? මේ විදිහට අපි කර්ම රැස් වෙන්නේ කොහොමද? මේ කාරණා පැහැදිලි කරන්න ඊළඟ දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේදී ඔය චිත්ත වීති අපි මේ රූප රාමෝසේ දැක්වා ඒව නැවත බලලා හරියට ඒක තේරුම් ගන්න ඕනි. ඊට පස්සේ ඒ චිත්ත වීති අපි සටහන් කරනකොට ඒ සිත් වලට යොදන ඒ සලකුණු නැත්නම් අකුරු හොඳින් මතකයේ තියාගන්න. චිත්ත වීතියක් අඳින හැටි හොඳින් මේ අධ්‍යයනය කරන්න ඕනි. ඒ වගේම තමයි ඒ චිත්ත වීතියකදී ඒ සිත්වල අරමුණ මොකක්ද කියන එකත් හොඳින් මතකයේ තියාගන්න ඕනේ. මොකද අපි එක චිත්ත වීතියක් අපි හරියට ඉගෙන ගත්තොත් ඊතුරු චිත්ත වීති ටික ඉගෙන ගන්න බොහොම පහසුයි. එකක් තමයි ඉගෙන ගන්න හරියටම ඉගෙන ගන්න ඕනේ. ඒකට එකම ක්‍රමයට තමයි ගොඩක් මේ චිත්ත වීති තියෙන්නේ. ඒ නිසා මේ පළවෙනි චිත්ත වීතිය අපි කාලය අරගෙන හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි අදට අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟ දවසේ ඊටු ටික බලමු. හොඳයි. ඊට පස්සේ අපිට අද තියෙන පාලි පාඩම බලන්න.
එදා අපි දුන්නා ගරු ශබ්දයේ විදියට වර්ණගන්න ශබ්ද කීපයක්. සේතු පළවෙනි එක. පාලම ඒ දණ්ඩ කියන අදහස යෙදෙන්නේ සේතු කියන වචනේ. බාඩ සේතු සේතු සේතවෝ සේතුන් සේතු සේතවෝ සේතුනා සේතුභි සේතුහි සේතුනෝ සේතුස්ස සේතුනං සේතුනා සේතුභි සේතුහි. ඊළඟට සේතුනෝ සේතුස්ස සේතුනං සේතුම්හි සේතුස්මින් සේතුසු සේතුනා සේතුභි සේතුහි සේතු සේතු සේතවෝ. ඊළඟට උච්චු උග්ගස උච්චු උච්චු උච්චවෝ උච්චුං උච්චු උච්චවෝ උච්චුනා උච්චුභි උච්චුහි උච්චුනෝ උච්චුස්ස උච්චුනං උච්චුනා උච්චුභි උච්චුහි. ඊළඟට උච්චුනෝ උච්චුස්ස උච්චුනං උච්චුම්හි උච්චුස්මින් උච්චුසු උච්චුනා උච්චුභි උච්චුහි උච්චු උච්චු උච්චවෝ. බන්දු නෑයා බන්දු බන්දු බන්ධවෝ බන්දුං බන්දු බන්ධවෝ බන්දුනා බන්ධූභි බන්ධූහි බන්දුනෝ බන්ධුස්ස බන්ධූනං බන්දුනා බන්ධූභි බන්ධූහි. ඊළඟට බන්දුනෝ බන්ධුස්ස බන්ධූනං බන්ධුම්හි බන්ධුස්මින් බන්ධුසු බන්දුනා බන්ධූභි බන්ධූහි බන්දු බන්ධු බන්ධවෝ. ඊළඟට කටච්චු හැන්ද කටච්චු කටච්චු කටච්චවෝ කටච්චුං කටච්චු කටච්චවෝ කටච්චුනා කටච්චුභි කටච්චුහි කටච්චුනෝ කටච්චුස්ස කටච්චුනං කටච්චුනා කටච්චුභි කටච්චුහි කටච්චුනෝ කටච්චුස්ස කටච්චුනං කටච්චුම්හි කටච්චුස්මින් කටච්චුසු කටච්චුනා කටච්චුභි කටච්චුහි කටච්චු කටච්චු කටච්චවෝ. සත්තු සතුරා සත්තු සත්තු සත්තවෝ සත්තුන් සත්තු සත්තවෝ සත්තුනා සත්තුභි සත්තුහි සත්තුනෝ සත්තුස්ස සත්තුනං සත්තුනා සත්තුභි සත්තුහි සත්තුනෝ සත්තුස්ස සත්තුනං සත්තුම්හි සත්තුස්මින් සත්තුසු සත්තුනා සත්තුභි සත්තුහි සත්තු සත්තු සත්තවෝ. වේලු උණගස වේලු වේලු වේලවෝ වේලුං වේලු වේලවෝ වේලුනා වේලූභි වේලූහි වේලුනෝ වේලුස්ස වේලූනං වේලුනා වේලූභි වේලූහි වේලුනෝ වේලුස්ස වේලූනං වේලුම්හි වේලුස්මින් වේලූසු වේලුනා වේලූභි වේලූහි වේලු වේලූ වේලවෝ. බාහු බාහුව නැත්නම් අතේ උඩ කොටස බාහු බාහු බාහවෝ බාහුම් බාහු බාහවෝ බාහුනා බාහූභි බාහූහි බාහුනෝ බාහුස්ස බාහූනම් බාහුනා බාහූභි බාහූහි බාහුනෝ බාහුස්ස බාහූනං බාහුම්හි බාහුස්මින් බාහූසු බාහුනා බාහූභි බාහූහි බාහු බාහු බාහවෝ. පරසු පොරව පරසු පරසු පරසවෝ පරසුම් පරසු පරසවෝ පරසුනා පරසූභි පරසූහි පරසුනෝ පරසුස්ස පරසූනං පරසුනා පරසූභි පරසූහි පරසුනෝ පරසුස්ස පරසූනං පරසුම්හි පරසුස්මින් පරසූසු පරසුනා පරසූභි පරසූහි පරසු පරසු පරසවෝ. ඊළඟට වාක්‍ය අපි එදා දුන්නේවා සිංහලයට නගන්න බලන්න. සුවේ බන්ධවෝ සුසූහි සද්ධින් අම්හාකං ගේහං ආගමිස්සන්ති. සුවේ හෙට බන්ධවෝ නෑයෝ සුසූහි සද්ධින් බාලයන් සමග අම්හාකං ගේහං අපගේ ගෙදර ආගමිස්සන්ති එන්නාහ. සත්තු පරසුනා තව තරවෝ චින්දිස්සති. සත්තු සතුරා පරසුනා පොරවෙන් තව නුබගේ තරවෝ ගස් චින්දිස්සති කපන්නේය. 3. ගරු මයිහන් සුසූනං උච්චවෝ අදදි. ගරු ආචාර්යවරයා මයිහන් සුසූනම් මගේ බාලයන්ට උච්චවෝ උග්ගස් අදදි දුන්නේය. 4. සුවේ සායම් භික්කවෝ වානිජානංච කම්මකාරානංච ධම්මං දේසෙස්සන්ති. සුවේ හෙට සායන් සවස භික්කවෝ භික්ෂූහු වානිජානංච වෙලෙන්දන්ටද කම්මකාරානංච කම්කරුවන්ටද ධම්මන් ධර්මය දේසෙස්සන්ති දේශනා කරන්නාහ.
බුද්ධෝ භගවා අහං වෝ භික්ඛවේ ධම්මං දේසෙස්සාමි ඉති අභහසි. බුද්ධෝ භගවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ඛවේ මහණෙනි අහං මම වෝ නුඹලාට ධම්මං ධර්මයේ දේසෙස්සාමි දේශනා කරන්නෙමි ඉතියයි අභහසි කීසේක. 6 සුසු යට්ඨිනා ආකුණෝ කුච්චින් අපහරි. සුසු බාලයා යට්ඨිනා සැරයටියෙන් ආකුණෝ මීයාගේ කුච්චින් බඩට අපහරි ගැසුවේය. 7 ත්වම් බන්ධුනාච සත්තුනාච සද්ධින් සින්දුන් ගමිස්සසි. ත්වන් නුඹ බන්ධුනාච නෑයාද සත්තුනාච සතුරාද සද්ධින් සමග සින්දුන් මුහුදට ගමිස්සසි යන්නෙහිද. 8 හීයෝ සායන් තුම්හි පසවෝ මාරයිත්ත. හීයෝ ඊයේ සායන් සවස තුම්හේ නුබලා පසවෝ තිරිසනුම් මාරයිත්ත මැරුවෙහුද. 9 අම්හාකං කම්මකාරා සත්තූනං කේතවෝ ඉද ආනේසුම්. අම්හාකං අපගේ කම්මකාරා කම්කරුවෝ සත්තූනං සතුරන්ගේ කේතවෝ කොඩි ඉද මෙහි ආනේසුම් ගෙනාහ. 10 මම මාතා මයිහං කටච්චුනා භත්තං අදාසි. මම මාගේ මාතා කියන්නේ මව කියන එකයි. මයිහම් මට කටච්චුනා හැන්දෙන් භත්තං වත් අදාසි දුන්නාය. 11 අම්හාකම් මිත්තා සායන් සේතුම්හි නිසීදන්ති. අම්හාකං අපගේ මිත්තා මිතුරෝ සායන් සවස සේතුම්හි පාලමෙහි නැත්තම් පාලම මත නිසීදන්ති හිඳිත් ඉඳගෙන ඉන්නවා. 12 හීයෝ සායන් චෝරා අම්හාකම් වේලවෝ චින්දින්සු. තඤ්ඤත්වා අම්හාකම් පුරිසා බාහුනාතේ පහරින්සු. හීයෝ සායන් ඊයේ සවස චෝරා සොරු අම්හාකම් වේලවෝ චින්දින්සු අපගේ උණගස් කැපූහ. තඤ්ඤත්වා එය දැන අම්හාකම් පුරිසා අපගේ පුරුෂයෝ බාහුනා බාහුවෙන් තේ ඔවුන්ට පහරින්සු පහර දුන්හ. එතකොට කාට හරි පහර දීමක් කරනවා නම් අපි ඒ අය පහර ලබන අය හඳුන්වන්න යොදන වචන දුත්‍යාවෙන් යොදන්නේ. ඔවුන්ට කියලායි අපි අර්ථය කියනකොට කියන්නේ. ඒකට අපි තේ සං කියලා වුණාට යොදන්නේ නැහැ. ඒක මතකේ තියාගන්න. එතකොට තේ කියලා යොදන්නේ ඒකේ අර්ථය ගන්නකොට ඔවුන්ට කියලා අපි කියනවා. බාහුවෙන් තේ පහරින්සු ඔවුන්ට පහර දුන්හ. මෙතන තේ කියන එක ඇවිල්ලා තියෙන ද්විතිය බහුවචනේ විදියට අපි තාම මේවා ඉගෙන ගත්තේ නැහැ. මේවා සර්වනාම ඉස්සර ඉදිරියේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඊළඟට 13 ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ නහෙස්සති. මේ ගාථා මතක ඇති දජග්ග සූත්‍රය අගට තියෙන්නේ. බලන්න. භික්ඛවෝ මහණෙනි බුද්ධං ච නිච කියන එක අපි ගන්න ඕනි. ඒ තැන් වලට බලන්න. බුද්ධං ච බුදුරජාණන් වහන්සේත් නැත්නම් බුදුරජාණන් වහන්සේද කියලා යොදන්නත් පුළුවන්. ධම්මං ච ධර්මයත් සංඝං ච සංඝ රත්නයත් ඒවං මෙසේ සරන්තානං සිහි කරන්නන්ට භයං වා බයක් හෝ චම්බි තත්තං වා තැතිගැන්මක් හෝ ලෝමහංසෝ වා ඒ වා කියන එක එතෙන්දත් අපි ආධ්‍යාහාරයෙන් ඉතින් දාගන්න ඕනේ. රෝමෝද්ගමනයක් හෝ න හෙස්සති නොවන්නේය. පැහැදිලි කරන්නේ ඉතිපිසෝ ආදී ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ආදී මේ ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය සිහි කරන අයට බයක් හෝ තැති ගැනීමක් හෝ රෝමෝද්ගමනයක් ලොම් කෙලින් වීමක් හෝ වෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හොඳයි. ඊට පස්සේ අපි අද තවත් ශබ්දයක් දෙනවා. මේකත් උකාරාන්ත ශබ්දයක් පුල්ලිංග නත්තු ශබ්දේ. ගරු ශබ්දයක් උකාරාන්තනේ මේකත් උකාරාන්ත. හැබැයි ගරු ශබ්දයට වඩා ටිකක් වෙනස් විදිහට වර්ණනය.
බලන්නකෝ පඨම ඒක වචනේ නත්තා ඊට පස්සේ බහුවචනේ නත්තාරෝ නත් එතකොට අර්ථේ මුනුබුරා බහුවචනේ මුනුබුරෝ මුනුබුරාට නත්තා කියලායි පාලියෙන් කියන්නේ. ඊට ဒုတိ ය නත්තාරං බහුවචන නත්තාරේ නත්තාරෝ නත්තාරා නත්තාරේබි නත්තාරේහි ඊට නත්තු නත්තුනෝ නත්තුස්ස නත්තාරානං නත්තානං නත්තාරා නත්තාරේබි නත්තාරේහි පංචමී ඊළඟට නත්තු නත්තුනෝ නත්තුස්ස නත්තාරානං නත්තානං නත්තරී නත්තාරේසු නත්තුසු නත්තාරා නත්තාරේබි නත්තාරේහි නත්ත නත්තා නත්තාරෝ මේ විදිහට වර්ණම් වලට ශබ්ද කීපයක් තියෙනවා බලන්න පහත දී ඇති ශබ්ද නත්තු ශබ්දයෙන් වර්ණ ගන්න. පළවෙනි එක සත්තු ශාස්ත්‍රවරයා කත්තු කරන්න භත්තු ස්වාමි පුරුෂයා ගන්තු යන්න සෝතු අසන්න නේතු නායකයා එම තවත් අර්ථයක් තියෙනවා ගෙන යන්න කියන එකත්. ඒතර නේතු කියනකොට නායකයා ගෙන යන්න. වත්තු කියන්න ජේතු දිනන්න ධාතු දෙන්න විනේතු හික්මවන්න. හොඳයි ඔය ටිකත් නත්තු ශබ්දයේ විදිහටම වර්ණම් ගන්න ඕනි. හොඳයි එහෙමනම් අපි අද පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අපි අද අභිධර්ම ඉගෙන ගැනීම වශයෙන් පාලි ඉගෙන ගැනීම වශයෙන් సంతානී කුසල සිතුවිලි පහළ කරගත්තා. ඒ කුසල් සිතිවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න ඉගෙන ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව වීර්යය සැලසේවා. ඒ වගේම විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාව සැලසේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා පරිදුතම් බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියත් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කාලේ ධනෙ ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලම් බවෙන් පසු වුණ හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා වෙහෙස මහන්සි ගන්න පිකලු මහත්මයා ඒ වගේම මේ රංග චාරු පැතුරේ දරුවන්ටත් ඒ වගේම අපිට මේ අද වැඩසටහනට අවශ්‍ය මේ රූප රාම පෙර සකස් කරලා දුන්නේ පින්වත් දරුවා ඇතුළු හැම දෙනාටමත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමින් ආරාධනා කරමු. ඒ වගේම මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් පසුන හැම දිනාටමත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අප සෑම සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිෂ්ඨේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන කවුරුත් මං කීවට පසු මේ වාක්‍ය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු වක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. තුන්ලොවක් සංසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
මහා කාරුණික බුද්ධ ශාසනය පිහිට ආධාර කරගනිමින් මේ ගෝර කටුක සංසාරයෙන් ඈතර වීමට අනවරාග සංසාරයේ පුරාවට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සම්මුඛයෙන් මේ ධර්ම මාර්ගය, නිවන් මාර්ගය, පාරමී මාර්ගය පිරිවෙලින් පිරිවෙලට ඉගෙන කියාගෙන, දැන කියාගෙන, හදාරමින් පුහුණු කරමින් පැමිණි. මේ සත්පුරුෂ ප්‍රජාවට ඒ උතුම් ධර්මය මේ නිවන් දොරටු විවෘත කර ගැනීමේ මොහොත දක්වාම විවර කර දීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 48 වැනි දිගහැරුමයි මේ අවසන් කරන්නට යෙදෙන්නේ. අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයමින් මේ උදාාරතර පරම ගම්භීර ධර්මය නුවණැත්තන් විසින් තම නුවණින්ම අවබෝධ කරගත් යුත්තා වූ ඒ ධර්මය අපට වටහා ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දීමට මහත් වේසක් ගනිමින් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ සියලුම කටයුතු සම්පාදනය කරමින් කල් වේලා ඇතුවම අප දැනුවත් කරමින් ඒ කාරණා සඳහා අපව දිරිගන්වමින් බලගන්වමින් ඒ අවශ්‍ය කරන්නා වූ සටහන් රූපරාමු ආදී සියල්ලම සකස් කරවමින් මේ උදාාරතර කටයුත්තෙහි අප්‍රමාදීව කටයුතු කරන්නා වූ විහෙසෙන්නා වූ අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදසනාභිධාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ මේ අප්‍රතිහත ධෛර්ය නිසා වෙනුයි අපිට මේ උදාාරතර ධර්මය සුවසේම ඉගෙන කියා ගන්නට පහසුවෙන්ම අපේ චිත්තසංතාන තුළ දරා කියා ගන්නට අවස්ථාව ලැබිලා තිබෙන්නේ. ඒ නිසාවෙන් ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාගේම පුරාකෘත පුණ්‍ය මහිමයක් නිසා වෙන්නයි අපට මේ ධර්මය මේ විදිහට සුවසේ නිවැරදිව පිරිසිදුවම ඉගෙන කියා ගන්නට ලැබිලා තියෙන්නේ. ඒ නිසාවෙන් අපගේ ඒ පුරාකෘත පුණ්‍ය මහිමේ පිළිබඳවත් නැවතත් තරක් සතුටු සිත් ඇති කර ගනිමින් මේ ලැබුවා වූ උතුම් ධර්මලාභය නිර්වාණ ශාන්තිය පිණිසම යොදා ගන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්මලාභය අප වෙත ලබා දෙන්නා වූ අපේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඒ උදාාරතර පුණ්‍ය ලාභය අනුමෝදන් කරවමින් අපි අද දිනේට නියමිත වැඩසටහන මේ ආකාරයෙන් නිමා කරන්නට යෙදෙමු. මින් අනතුරුව සජීවී වැඩසටහනට සහ සම්බන්ධ වන ඔබට උපුරුදු පරිදි ඔබේ දහම් ගැටලු ස්වාමින් වහන්සේ වෙතින් निराකරණය කර ගැනීමට අද දිනේදීත් අවස්ථාව තිබෙනවා. හොඳයි. එසේනම් සෑම සිළු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කර ගැනීමට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ අමාමි කමිතබ්බා. සාදෝකාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සබ්බ දුක්ඛා පමුච්චතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං